හරිද එහෙනම් බලමු අපි වැට් ටික අද අපිට තියෙන්නේ ගිය සතියේ 45 ඉවර කරා නේද අපි 45 වෙනි ප්‍රශ්නේ ඉවර කරා අද තියෙන්නේ 46 වෙනි ප්‍රශ්නේ ඉඳලානේ හරිද අද තියෙන්නේ 46 වෙනි ප්‍රශ්නේ ඉඳලා හරි ඔක්කොලා බලන්න පුතේ 46 වෙනි ප්‍රශ්නේ හරිද 46 දේ මෙච්චරලා අපි හැදුවේ මාසික ගණන් එහෙමනේ හැදුවේ මේක අවුරුද්දක ගානක් බලන්න පුතේ ගාන හිංසරේ කියවන්න අභ්‍යාසාංක 46 නාමල්ගේ ව්‍යාපාරයේ 2020 12 තියෙන අවසන් වර්ෂය තුල සිදු ගනුදෙනු කිහිපයක් පහක් දැක්වේ. ඉතින් නාමල්ගේ ව්‍යාපාරයේ 2020 12 තියෙන අවසන් වර්ෂය තුල සිදු ගනුදෙනු කිහිපයක් පහක් දැක්වේ. නාමල් කියන එක්කෙනාගේ ව්‍යාපාරයේ 20 12 තියෙන අවසන් අවුරුද්දේ වෙච්ච ගනුදෙනු දීලා තියෙනවා ඔක්කොම පුතේ ගනුදෙනු පහක්. හරි? ගනුදෙනු පහක් අපිට දීලා තියෙනවා. පුතේ 20 12 තියෙන අවසන් වර්ෂය දැන් මේකේ තියෙන විශේෂත්වය මේක අවුරුද්දකට හදන ගානක්. අපි මෙච්චර හැදුවේ එක්ක මාසයකට නැත්නම් මාසික ගණන් අපි හැදුවේ බොහෝ දුරට මේක අවුරුද්දක. අවුරුද්ද ඉවර වෙන්නේ 20 12 31. හරිද? අවශ්‍ය වන්නේ එක් එක් ගනුදෙනුවේ අගයන් ගිණුම් කරන සමීකරණ යටතේ පෙන්눔 කර එම අගයන් ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන සඳහන් කරන්න. ඉහත එක් එක් ගනුදෙනු වාර්තා කිරීමට පදනම් වන ප්‍රධාන ගිණුම් කරන සංකල්පය හෝ සංකල්ප දැක්වීම. දැන් රිවිෂන් පන්තිය මම තාම සංකල්ප ඉගෙනුවේ නැහැ. නමුත් අපි තියරි පන්ති වල පුතේ සංකල්ප ඉගෙනගෙන තියෙනවානේ. ඒ නිසා මම ඒකත් ওই ප්‍රශ්නෙත් එක්කම තිබ්බා. හරි. එක දෙක පිළිතුරු සැපීමේදී පහස් දාන ආකෘතිය සමාන ආකෘතියක් භාවිතා කරන්න. පුතේ අපිට උත්තර ලියන්න ආකෘතියක් දීලා තියෙනවා. ටක් ගාලා ඔක ඇඳ ගන්න පුතේ. හරි. 1යි 2යි දෙකටම උත්තර ලියන්න. ඒ ඉතින් දෙවෙනි එක අහන්නේ සංකල්පනේ. සංකල්පෙට වෙනම කොටසක්. ඔක 2007 ද කොහෙද විභාග ප්‍රශ්න පුතේ මට මතක හැටියට. හරි. ඇඳ ගන්නකොට ටක් ගාලා වගුව වත්කම් ජංගම නොවන ප්‍රාග්ධනයේ වක්කී හරි. මොමෙන්දා හරි සලාම ගනුදෙනු අංකය ඊට පස්සේ වත්කම් 2යි ජංගම නොවනයි වත්කම් 2 ජංගම නොවනයි කියන වත්කම් 2යි ප්‍රාග්ධනය හරි ඔය විදිහට අඳ ගන්න පුතේ සංකල්පෙට පොඩ්ඩක් ඉඩමදී මම පොඩ්ඩක් ආයෙ නිරුද්ධ කරලා අඳ ගන්නම් සංකල්පෙ ලියන්න පොඩ්ඩක් වැඩිපුර ඉඩ ඕනේ පුතේ හරි සංකල්පය ලියන්න ඉඩ ඕනේ හරිද අකල් විදිහට අඳ ගන්න හරිද ඔක අඳගත්තද හරි ඉක්මනට අඳ ගන්න පුතේ ඇඳලා ඉස්සලම් පුතේ ගනුදෙනු අංකය වත්කම් වත්කම් දෙක මොකද්ද ජංගමයි ජංගම නොවනයි ජංගම නොවන මේක ජංගම එතකොට ප්‍රාග්ධනය වගකීම්
ජංගම නොවන ජංගම හරිද සංකල්පය හරි අඳගත්තද හරිද පුතේ අඳගත්ත ඔක්කොමලා හරි පුතේ යන්දනේ හරි එහෙනම් අපි ටක් ගාලා කරමු පුතේ ෆිසිකල් පන්ති පටන් ගත්තොත් පුළුවන් වුණොත් ලබන මාසේ පටන් ගන්න පුළුවන් වුණොත් රිවිෂන් පන්තිය පුතේ ඔයගලන්ට ඉරිදමයි වැටෙන්නේ අවිස්සාවෙල් ළමයි ටිකට පිළියන්දල් ළමයි ටිකට සෙනසුරාදාමයි වැටෙන්නේ හින්දා ඔයගලන්ට දවස් දෙකක් පන්ති ඉන්න දෙයක් නැහැ මම ඒ ගානට පුතේ කාලසටහන ඔයගලන්ට හදලා කියන්නම් ඈ හරි ඒක තාම ස්ථිර නැහැනේ පටන් ගන්න ගත්තාම හරි අංකයේ වත්කම් දෙකයි ජංගම නොවන ජංගම ප්‍රාග්ධනය වගකීම් දෙකයි ජංගම නොවන ජංගම සංකල්පය හරි පුතේ මේ ගනුදෙනු ටික අපි ලියමු දැන් ගනුදෙනු ටික ලියමු පළවෙනි ගනුදෙනුව පුතේ අවුරුදු ඉවරෙන්නේ 20 12 එකට පටන් ගන්න 21 ගනුදෙනු අංක 1 රොමිලක්ක 1 කියලා දාන්න රොමිලක්ක 1 බලන්න පළවෙනි ගනුදෙනුව 40000ක භාණ්ඩ අත්පිට මුදලට ගන්නා ලද අතර මෙම භාණ්ඩ රුපියල් 60000ක ණයට විකුණන ලදී. ඉතින් 40000ක බඩු අරගෙන ඒවා 60000ක ණයට විකුණනවා. ගනුදෙනු කීයක් තියෙනවද කියන්නේ එතන? එතන ගනුදෙනු කීයක් තියෙනවද කියන්නකො. 40000ක බඩු අත්පිට මුදලට මිලදී අරන් ඒවා 60000ක ණයට විකුණනවා. ගනුදෙනු දෙකක්. ඒක දෙපාරකට ලියන්න පුරුදු වෙන්න. හරිද? එහෙනම් ඉස්සෙල්ලාම 40000ක බඩු ණයට ගන්නවා. මේ 40000ක බඩු ණයට ගත්තාම බඩු තොගය කියන්නේ ජංගම වත්කම. ජංගම වත්කම් ධන අපි දහස් වලින් හදමුද පුතේ? අපි රුපියල් 1000 වලින් හදන්න පුළුවන් නේද ඒක? ඔව්. උඩින් ලියන්න රුපියල් 1000 කියලා. උඩින් ලියන්න රුපියල් 1000 කියලා. උඩින් රුපියල් 1000 කියලා ලියන්න. අපි 1000 වලින් හදමු. හරි. ඉස්සෙල්ලාම 40000ක බඩු මුදල් ගෙවලා ගන්නවා. පුතේ ඔයාගේ මුදල් එලට කියලා ඔයාට 40000ක බඩු තොගයක් එනවා. එතකොට 40000ක බඩු තොගය කියන ජංගම වත්කම වැඩි වෙනවා. ඔයාට ඕන නම් පුතේ මෙතන බඩු තොගය කියලා ලියන්න. බඩු තොගය. එතකොට ඔයාගේ මුදල් කියන ජංගම වත්කම අඩු වෙනවා 40000 ට. හරි. ඔයාගේ බඩු තොගය කියන ජංගම වත්කම 40කින් වැඩි වෙනවා මුදල් කියන ජංගම වත්කම 40කින් අඩු වෙනවා ඒක පැහැදිලිනේ හරි ඒක එක් ගනුදෙනුවක් විදිහට මම කියන්නම් ඒකෙන් මම ඊළඟ ගනුදෙනු වෙනම ලියන්නම් ඒක ඔයාලට පැහැදිලි නැත්තම් මේ බඩු ගත්ත එක ඊට පස්සේ මේ 40000ක බඩු 60000ක ණයට විකුණනවා 40000ක බඩු 60000ක ණයට විකුණනවා පුතේ 40000ක බඩු 60000ක ණයට වික්කාම පුතේ ආයෙ මොකද වෙන්නේ බඩු තොගය කියන මේ තොගය කියන වත්කම ආයි 40කින් අඩු වෙනවා. ඔයා ණයට විකුණන නිසා ණයගතිව කියන වත්කම 60කින් වැඩි වෙනවා. ණයගතිව කියන වත්කම 60කින් වැඩි වෙනවා. ඔයාට ලාභයි ඔයාගේ ධන ලාභය වැඩි වෙනවා 20කින්. ඔයාගේ ධන ලාභය වැඩි වෙනවා 20කින්. හරි. පැහැදිලිද දෙය කරපු දෙය? ඉස්සෙල්ලාම 40ක බඩු පුතේ සල්ලි දීලා ගෙවලා ගත්තා. මුදල් 40000කින් අඩු වෙනවා. බඩු තොගය කියන වත්කම 40කින් වැඩි වෙනවා. ඊට පස්සේ මේ බඩු ටික ඔයා විකුණනවා. ඒ බඩු ටික ඔයා විකුණනවා 60කට ණයකට. ණයට. එතකොට බඩු තොගය කියන වත්කම වලින් 40කින් අඩු වෙනවා. ණයගතුව කියන වත්කම 60කින් වැඩි වෙනවා. එතකොට ඔයාගේ ප්‍රාග්ධනය 20කින් වැඩි වෙනවා. දල්ලාභය. හරි. පුතේ මෙතනට අදාළ සංකල්ප මොනවද? සංකල්ප තමයි පුතේ මේ බඩු ගන්න වෙලාව වියදම් විදියෙන් ලිව්වේ නෑ. බඩු ගන්න වෙලාව අපි එක වත්කමක් විදියෙන් ලිව්වා. ඒව පුතේ විකුණු වියදම් විදියට සැලකුවේ විකුණුවයින් පස්සේ. මේ ආදායමට දාලා වියදම තමයි සැලකුවේ. පුතේ ආදායමට දාලා වියදම සැලකපු සංකල්පය මොකද්ද? ආදායමට දාලා වියදම ගැලපුම් සංකල්පය. ගැලපුම් නේද?
ගැලපුම් සංකල්පය. එහෙනම් ලියන්න මේකට අදාළ එක සංකල්පයක් ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. දැන් අපි තියරි පන්ති උගන්වද්දි මේ සංකල්ප ගැන මම කිව්වේ නෑ මේ පාඩම කරද්දි. දැන් රිවිෂන් පන්ති යන නිසා අපිට මේ වචනේ මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. ගැලපුම් සංකල්පය. හරි. තව හරි. ඉතින් එතකොට මේ බඩු තොගය ගත්තේ අපි පුතේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ නැහැ. ඔයාලා ලිව්වනම් හොඳයි ඈ. මෙතන මේ වැඩි උනේ බඩු තොගය අඩු උනේ මුදල්. එහෙම ලියන්න ඔයා පුළුවන් නම් හොඳයි. ආයි මේ බඩු තොගය අඩු වුණා ණයගැතිව වැඩි වුණා. මේක දල්ලාභේ. එහෙම ලියන්න පුළුවන් නම් හොඳයි. හරිද? තව දුරට අපි දෙහා ගන්න. එතකොට මේ බඩු තොගය ගත්තාම අපි සැලකුවේ මොන වත්කමක් විදියටද පුතේ කියන්නේ? මේ බඩු තොගය දැම්මේ බඩු තොගය ගත්තාම සැලකුවේ මොන වත්කමක් විදියටද? උත්තර දෙන්න. බඩු තොගය ගත්තාම දැම්මේ මොන වත්කමක් විදියටද? ජංගම වත්කමක් විදියට නේද? ඇයි ඒක ජංගම නොවන වත්කමක් විදියට දැම්මේ නැත්තේ? ඔක පුතේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. වත්කම් ජංගම නොවන කියලා බෙදන්න පුතේ මොන සංකල්පයට අනුවද? අකණ්ඩ පැවැත්ම. එහෙනම් මෙතනට අකණ්ඩ පැවැත්මත් හරි. අකණ්ඩ පැවැත්ම සංකල්පය. හරි? අකණ්ඩ පැවැත්ම සංකල්පය. ඒ වගේම මෙතන ණයගැතියෝ 60ක් ආවා නේද? ණයගැතියෝ ණයහිමියෝ ඇති වෙන සංකල්පය මොකක්ද? උපචිත සංකල්පය. උපචිත සංකල්පය. උපචිත සංකල්පය. උපචිත සංකල්පය. මේ තේරුණාද ඔයාලට කතාව හොඳටම? හරි. ඒතකොට පළවෙනි ගණන් දාලා සංකල්ප තුනක් අදාළ වුණා කියලා දැක්කද? එහෙනම් ඒක ඉවරයක් කළා දාන්න උදේ පළවෙනි ගණන් ඉවරයි. ඔව් අහන්න උදේ ප්‍රශ්න. ඒකට උපලබ්ධි සංකල්පෙන්න බැරිද? විකුණුම් ආදායම හඳුනා ගන්න. උපලබ්ධ සංකල්පය ලියත හැකියි. අපි විකුණුම් මෙත් සලකන හරි. උපලබ්ධ සංකල්පය ලියත හැකියි. උපලබ්ධ සංකල්පය. ඇයි අපි විකුණුම් කියන ආදායම පුතේ බඩු විකුණුවෙන් පස්සේනේ ආදායම විදිහට ගත්තේ නේ? උපලබ්ධ සංකල්පය. හරි. උපලබ්ධ සංකල්පය ලියන්න. ඒකත් හරි. උපලබ්ධි සංකල්පය. ඉතින් දැක්කද විභාග ප්‍රශ්න දෙන්නේ ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නෙත් එක්ක මේ සංකල්පත් සම්බන්ධ කරලා දැක්කද? හරි. දෙවැනි එක දෙවැනි ගණන් දෙනු බලමු දෙයි. හරි. වර්ෂයේ අවසානයේ ණයගැතියන්ගේ ශේෂ වූ 1,80,000න් 5,000ක් හානි කරන අලාභ ලෙස කපහන් ලද අතර ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක හානි කරන අලාභ සඳහා ඉඩ හැරීමක් කරන ලදී. ඔන්න දැන් මේව හොඳට තේරෙනවා. අර තියරි පන්ති පුතේ මේව කරද්දී හරියට ඔලුවට එන්නේ නැහැ. නමුත් දැන් ඔයාලට තවත් හොඳටම පැහැදිලි වෙනවා ඇති ඒවා. බලන්න. වර්ෂයේ අවසානයේ ණයගැත් ශේෂ වූ 1,80,000න්. මට කියන්න ණයගැතියෝ 1,80,000 කියන්නේ ගනුදෙනුවක්ද? පුතේ වර්ෂයාගේ ණයගැතියෝ 1,80,000 කියන්නේ ගනුදෙනුවක්ද නැහැ. එහෙනම් ඒක ලියන්න ඕනේ නැහැ. ඒ 1,80,000න් 5,000ක් හානි කරන ලාභ ලෙස කපහන් ලද අතර පුතේ 5,000ක් හානි කරන ලාභ විදිහට කපා හරිනවා. ඒ 5,000 වියදමක් කොහොමද ලියන්නේ? ඒ 5,000 වියදමක්. එතකොට පුතේ මේක ණයගැතියන්ගෙන්ම අඩු වෙනවා. ණයගැතියෝ ඍණ 5යි. පුතේ ණයගැතියෝ ඍණ 5යි. වත්කම ණයගැතියෝ ඔනවා ණයගැතියෝ කියලා ලියන්නේ. ඒක වියදමක් නිසා ඍණ 5යි ඒක හානි කරන ලාභය. හානි කරන ලාභය. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා 5යි. හරිද? ඔයා ලියන්නද ජංගවත් ණයගැතියෝ කියලා ලියා ගන්නවාට පැහැදිලි වෙන්න. ඒක වියදම හානි කරන ලාභය 5යි. පැහැදිලිද? හොඳටම තේරුණානේ? හරි. එතකොට පුතේ
ඉතිරි ණයගැතියෙන් 10%ක් හානි කරන ලබ සහ ඉඩ හැරීමක් කරලාදී. ඉතිරි ණයගැතියෙන් 10%ක් හානි කරන ලබ ඉඩ හැරෙනවා. දැන් ඉතිරි ණයගැතිය කීයද? 1,75,000යි. 1,80,000න් 5,000ක් හානි කරන ලාභ විදිහට කැපුවාම ණයගැතිය ඉතුරු 1,75,000යි නේද පුතේ? 1,75,000ට 10%ක් කියන්නේ කීයද පුතේ? 17,500ක්. 17.5ක්. දේ 17.5ක් තව නොලැබෙයි කියලා හිතනවා. පුතේ දැන්ට කීයක්වත් ඉඩ හැරලා නැහැ නේ? දැන්ට ගිය අවුරුද්දේ ඉවරදී කීයක්වත් ඉඩ හැරලා නැහැ නේද? එහෙනම් පුතේ මේ 17.5 මේ අවුරුද්ද ඉඩ හරින්න ඕනේ. 17.5 වියදම. එහෙනම් ප්‍රාග්ධනයේ ඍණ 17.5ක් ඒත් හානි කරන ලාභම තමයි ඒ වගේම පුතේ ඒක ජංගම වත්කමකින් අඩු වෙනවා. හැබැයි ණයගැතියන්ගෙන් නෙමේ හානි කරන ලාභ ඉඩ හැරීම කියලා ජංගම වත්කම වලින් අඩු වෙනවා 17.5ක්. හානි කරන ලාභ ඉඩ හැරීම. පුතේ ඔයා ඕන්නම් ලියා ගන්න මේ දෙකම හානි කරන ලාභ. මේ දෙකම හානි කරන ලාභ. හරිද? මේ පහ ණයගැතියන්ගෙන් අඩු වෙන්නේ. මේක ණයගැතියන්ගෙන් නෙමෙයි. මේක හානි කරන ලාභ ඉඩ හැරීම කියන ජංගම වත්කමේ අඩුවීම. මේක වෙනම වත්කමක්. හානි කරන ලාභ ඉඩ හැරීම. මේ පහ ණයගැතියන්ගෙන් අඩු වෙන්නේ. මේක අඩු වෙන්නේ හානි කරන ලාභ ඉඩ හැරීම කියන ගිණුමෙන්. පැහැදිලිද? හරිනේ? හරි. එතනට අදාළ සංකල්ප මොනවද? එතනට අදාළ සංකල්ප මොනවද පුතේ? ගැලපුම් අදාළයි. වියදමට අපි බොල් නැහැ කියන වියදම හඳුනා ගත්තානේ. ගැලපුම් සංකල්පය ගැලපුම් සංකල්පය හරි. ඔබදී අනිත් එක තමයි මේ වියදම තාම උනේ නැහැ. මේ 17,500 උනේ නැහැ. අපි වියදමක් විදිහට හඳුනා ගත්තා. ඒක අපි ණයගැතියන්ගෙන් අඩු නොකර වෙනවම ගිණුමක වෙන් කරලා තියන්නේ ඒකයි. ඒ කියන්නේ විය හැකි වියදමක් කලින්ම හඳුනා ගන්න කියන්නේ මොන සංකල්පෙද පුතේ? දැන් මේ 17,500 නොලැබෙන්නේ සමහර ලබන අවුරුද්දේ. නමුත් මේ අවුරුදු වියදමක් විදිහට හඳුනා ගත්තා. පුතේ විය හැකි වියදමක් කලින්ම හඳුනා ගන්න කියන්නේ මොන සංකල්පෙද? නැත්තම් ලාභයේ අධිතක්සේරු ගත වෙනවා. ආරක්ෂණ. එහෙම නැත්නම් ඒකට කියන අනිත් නම මොකද්ද? විචක්ෂණ සංකල්පය. වචන දෙකම හරි ඈ. ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ වචන දෙකම එකයි ඈ. හරි ප්‍රශ්න තියෙනවද නෑ නේද? ඉතින් මේ ඍණ පහයි මේ 17.5 22.5ම හානි කරන ලාභ මේ පහ ණයගැතියන්ගෙන් අඩු වෙන්නේ. මේක ණයගැති ගිණුමෙන් අඩු වෙන්නේ නෑ. මේක ණයගැතියන්ගේ වෙනම අයින් කරලා පෙන්න වෙනම ජංගමත්කම වල අඩුවීමක්. ඉතින් ඔයා ණයගැතියන්ගෙන් ඉල්ලුවා නම් ඉල්ලන්නේ කීයද කියන්නකොද? ණයගැතිය 180ක් ඉන්නවා අවුරුද්දයක. එකෙන් පහක් බොල් නැහැ කපුවා 17.5ක් හානි කරන ලාභ ඉඩ හැරියා. මට කියන්න ලබන අවුරුද්දේදී ණයගැතියන්ට ලියුම් දාන්නේ කීයකටමද? ණයගැතියන් ඔයා ඉල්ලලා ලියුම දාන්නේ කීයෙන්ද? කීයකටද? හරිද? ණයගැතියන්ගෙන් ඉල්ලලා ලියුම් දාන්නේ කීයකටද පුතේ කියන්නේ 1,80,000ටද? නෑ 1,80,000 නෙමෙයි 1,75,000ට. හරි පුතේ හරි. 1,75,000ම ඉල්ලනවා. ඒකයි පුතේ ඒක ණයගැති කිරීමෙන් අඩු නොකර වෙනම වත්කමක් අර. බොල් නැහැ කප්පපා ණයගැතියන්ගෙන්ම අඩු කරා. අර 17.5 ණයගැතියන් අඩු කරන්න එක වෙනම ඉඩ හැරලා තියන්නේ. පැහැදිලිද පුතේ ඒවා? ඒකයි පුතේ දැන් රිවිෂන් පන්ති උගන්වන්නේ තියරි පන්ති උගන්වපුවා තමයි. නමුත් ඊට වඩා දෙයක් රිවිෂන් පන්ති අපිට කතා කරන්න පුළුවන්. දැන් රිවිෂන් පන්ති තියරි පන්තිදී පුතේ මට ඔය සංකල්ප ගැන හානි කරන ලාභ ඉඩ හැරීම ගැන මං කිව්වේ නෑ. මං එතනදී කිව්වේ මේවා ඉස්සරහදී උගන්වනවා දැන් ඔහම ලියා ගන්න. හේතුව තේරෙන්නේ පුතේ අයි කියලා. දැන් රිවිෂන් පන්තිය කතා කරද්දී පුතේ හේතුත් එක්ක කතා කරගෙන යන්න පුළුවන්. ඒකයි රිවිෂන් පන්තියේ වැදගත්කම. ඉතින් නැතු පුතේ රිවිෂන් පන්තිය ආයි මේ වෙනම දේවල් උගන්වනවා නෙමෙයි. ඉතින් එහෙම උගන්වනවා නම් තියරි පන්තිය අපරාධිනේ ඔයගොල්ලෝනේ. එහෙම පන්තිත් තියෙනවා ඈ. තියරි එකේ වෙන ඒවා උගන්වනවා රිවිෂන් එකේ වෙන ඒවා උගන්වනවා. ඉතින් පුතේ ඒක මාර වැඩක් නේ. හරි. එකත් ඉවරයි. තුන්වෙනි එක බලමු අපි. තුන්වෙනි එක පුතේ බලමු. මොකද කියන්නේ තුන්වෙනි එකේ?
27යි කියන්නේ හරියටම අවුරුද්ද කවද්ද? 27යි කියන්නේ කවද්ද? 27යි කියන්නේ හරියටම අවුරුද්ද මැද නේද? පුතේ මෙතනින් ළමයිටත් හෙට ඉන්ජෙක්ෂන් එහෙම ගහන්න මොනවා හරි ගැටලු තියෙනවද? හරි සවර සීතාවගේ ඉස්කෝලේම අර 23 ළමයින්ට නම් ඉන්ජෙක්ෂන් ගහනවා කියලා කතාවක් තියෙනවා. හරි. ගොඩක් ළමයි ඉන්නවද හෙට ඉන්ජෙක්ෂන් ගහන්න යන්න? බලමුකෝ අපි. හරි. එතන පුතේ උදෙන්ම ගියා නම් ඉන්ජෙක්ෂන් එක ගහගෙන එන්නත් පුළුවන්. ඒ සීතාව ගන්න ළඟ ළමයි ටික නැත්තේ. 3 පුතේ ඒවා ඉන්ජෙක්ෂන් එහෙම හරියට 11:40 දෙනෙකුව රත්නපුර නේද? අපි ගැහුවා පැහැසර. පිරියන්දල ළමයිට ගහලා තියෙන්නේ. හරි මොකද දන්නවද අර 23 ළමයි හෙට 23 පන්ති උදේ තියෙනවනේ ගොඩාක් ළමයි කතා කරලා කිව්වා මේ ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා. හරි බලමු මම ඒකට මොකක් හරි විසඳුමක් දෙන්න. පන්ති නිවාඩු දීලත් බෑ. 27යි කියන්නේ අවුරුද්ද මැද දවසේ. මැද දවසේ නෙමෙයි. 27යි කියන්නේ පුතේ මැද මේකේ අවුරුදු ඉවරනේ 2012 නේ. ඉතින් මේගොල්ලගේ අවුරුදු ඉවර වෙන්නේ 2012 අවුරුදු ඉවර වෙන්නේ 12 එහෙනම් පටන් ගන්න 1 7 කියන්නේ හරියට මැද දවසේ එනවා. හරි? අවුරුද්ද මැද දවසේ 27 දින ව්‍යාපාරයේ පරිහරණය වෙනුවෙන් 800කට වෑන් රථයක් මිලදී ගන්න ලද අතර මේ මූල්‍යණය කිරීම සඳහා බැංකු ණයක් ලබා ගන්නා ලදී. මෝටර රථ වාර්ෂිකව 10% බැගින් ෂෙයා කෙරේ. ණය මුදලින් 60000ක් ලබන වසර තුනදී ගෙවිය යුතු වේ. එතන ගනුදෙනු දෙකක් තියෙනවා. වෑන් එක ගන්න එකයි ෂෙයා කරන එකයි. හරි. ඉස්සෙල්ලාම මෝටර වාහනේ ගන්න එක ලියමු. මෝටර වාහනේ ගන්නේ ලක්ෂ 8ක ණයකට. මට කියන්න මෝටර රථේ ලක්ෂ 8කට ගන්නවා ණයට. බැංකු ණයක් අරගෙන ගන්නේ. බැංකු ණයකින් නේද? 27 දින ව්‍යාපාරී පරිහරණය ලක්ෂ 8ක වෑන් රථය මෙතන ගන්න මේ මූල්‍ය නිකුත් සඳහා බැංකු ණයකින් ගන්න පුතේ. බැංකු ණයක් අරගෙන ඒකෙන් මෝටර රථය ගන්නවා. මට කියන්න එහෙනම් මොනවද ඔයාට එන්නේ? ලක්ෂ 8ක වෑන් එකක් කියන අවුරුද්ද මැද දවසේ. එහෙනම් මොනවද වැඩි වෙන්නව කියන්නේ? ජංගම නොවන වත්කම් ධන 800යි. ජංගම නොවන වත්කම් ධන 800යි. පුතේ වැඩි වෙන වත්කමේ නම මොකද්ද? කියන්නේ වැඩි වෙන වත්කමේ නම මොකද්ද? වැඩි වෙන වත්කමේ නම මොකද්ද පුතේ? මෝටර රථ කියන වත්කම. හරි. එතකොට මේ 800 ගෙව්වේ නැහැ. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 8කින්. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 8කින්. මට කියන්න ඒ ලක්ෂ 8 ජංගම නොවන වගකීමක්ද ජංගම වගකීමක්ද? ඒ ලක්ෂ 8 ජංගම වගකීමක්ද ජංගම නොවන වගකීමක්ද? දෙකම පුතේ දෙකම. හොඳටම හොඳයි. very good. දෙකම. ඇයි දෙකම කියන්නේ? පුතේ වගකීමක වර්ෂයක් ඇතුළත බේරන වගකීම මුළු වගකීම ලක්ෂ 8යි. ඒකෙන් වර්ෂයක් ඇතුළත බේරන ඒවා ජංගම අනිත් ඒවා ජංගම නොවන. පුතේ මේ ලක්ෂ 8න් කීයක්ද? පුතේ 60000ක් ලබන වසර තුල ගෙවන්න ඕනේ. එහෙනම් ඒ 60 ජංගම එහෙනම් ජංගම නොවන 740යි මුළු වගකීම ලක්ෂ 8යි. එහෙනම් පුතේ මේ මුළු වගකීම වලට එන්න ඕන ලක්ෂ 8ක්. ඒකෙන් ජංගමේ වට 60යි ජංගම නොවනේ වට 740යි. දෙකටම බැංකු ණය. දෙකටම බැංකු ණය. බැංකු ණයක ඉන්න ගන්නේ නේ. ඉතින් හරියට උඩ වත්කම් ධන 800යි වත්කීම් ධන 800යි. පැහැදිලි නේ? මට කියන්න ඕකට අදාළ සංකල්පය මොකද්ද? සංකල්ප නෙමෙයි සංකල්පය නෙමෙයි සංකල්ප. කියන්න පුතේ ඕකට අදාළ සංකල්ප මොනවද? අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම අදාළ වෙන්නේ ඇයි මේ වත්කම් මේ වගකීම් ජංගම නොවන බෙදුවා. හරි. අඛණ්ඩ පැවැත්ම හරි. ඊට කලින් මට කියන්න ඊට කලින් සංකල්ප මල්ලිය දෙන්න. මේ වත්කම පුතේ මේ මෝටර රථය ඉවර නැහැ. ඊට පස්සේ සංකල්පෙන් කතා කරමු. සංකල්පෙන් ඊට පස්සේ කතා කරමු. හරි. තාම මේක එකක් තියෙනවා ලියන්න. කියන්නේ මොකද්ද? තාම මේක එකක් ලියන්න තියෙනවා කියන්නේ. share. කීයද share? කීයද share? share පුතේ 40000යි. කොහොමද 40000යි කියලා කියන්නේ? ලක්ෂ 8 10ක් නේ. ඔය ලක්ෂ 8 10ක් කියන්නේ අවුරුද්දටම 80000යි.
මේ මෝටර රථය ගන්න අවුරුද්දේ මැද. ඒ නිසා ෂෙයා කරන්නේ 40යි. එහෙනම් මම ෂෙයා එක වෙනම ලියන්න. ෂෙයා එක පුතේ මෙතන ලියනවා ප්‍රාග්ධනය ඍණ 40යි. මොකක්ද එතන ලියන්නේ? මොකක්ද ලියනවද නම? ප්‍රාග්ධන ඍණ 40යි. මොකක්ද ඒක අඩු වෙන නම කියන්නේ? මේ ප්‍රාග්ධනෙන් අඩු කරන්නේ 40ට මොකද්ද ලියනවනම් ලියන්නේ? ඔයගොල්ලෝ කියන්නේ. මෝටර් රථ ෂය. මෝටර රථ ෂෙයා. මෝටර රථ ෂෙයා හරි. මෝටර ෂෙයා ඍණ 40යි. තව කොහෙන්ද පුතේ 40 අඩු කරන්නේ? ජංගම නොවනවත්කම් වලින් ඍණ 40යි. ජංගම නොවනවත්කම් වලින් ඍණ 40යි. මට කියන්න ඒ 40ට කියන නම මොකද්ද? මෝටර රථ නෙමෙයි. මෝටර රථ සමුෂය. පුතේ ෂය කියන්නේ වියදම, සමුෂය කියන්නේ වත්කම් වල අඩුවීමට. ඔය ඉගැන්නුවා. ෂය වෙන් කිරීම කියන වචනේ වැරදි ඈ. ඒවා ගුරුතුමෝ තාම උගන්වනවා. මට කරන්න දෙයක් නැහැ. ෂය ඍණ 40යි. ජංගම නොවනවත්කම ඍණ සමුෂය 40යි. හරි. දැන් මම මේ 41 කෙනෙක් ලිව්වා ඈ. හරි. සංකල්ප. මට කියන්න දැන් මට කියන්න පුතේ මේ මෝටර රථය මෝටර රථ ගිණුමේ කොච්චර ෂේ වුණත් මෝටර රථ ගිණුමේ තියෙන කීයමද? දැන් ලබන අවුරුද්දේ මෝටර රථයේ ෂේ වුණත් මෝටර රථ ගිණුමේ කීයම තියෙනවද? පිරිවැය ලක්ෂ 8යි කියලා තියෙනවා. පිරිවැය කියන්නේ ගත් මිල. ගත් මිල පුතේ මේ දැන් මේ අවුරුද්ද ගත්ති ලක්ෂ 8යි. මේ අවුරුද්දේ අගවිද්දිත් ගත් මිල ලක්ෂ 8යි. ලබන අවුරුද්දයකටත් ගත් මිල ලක්ෂ 8යි. ඊළඟ අවුරුද්දයකටත් ගත් මිල ලක්ෂ 8යි. ඒ කියන්නේ පුතේ මේ මෝටර රථය පිරිවැයට නේද පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ගනුදෙනුව සිදු වූ දවසේ වටිනාකම දිගටම පවත්වාගෙන යනවා. මොකක්ද සංකල්පය? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඒක ලියලා දෙන්න. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඉතින් මෙතන ඉන්න ළමයි ටිකට හෙට පන්තිය මම කරන්නම් මොන හරි ගැටලුවක් ගියොත් ඔක රෙකෝඩින් එක හරි බලන්න පුළුවන් නේද? මම එනොත් කෙටි ප්‍රශ්න ටික හරි කරන්නම්. ඔයගොල්ලන් නම් ගැටලුවක් නැහැ. අර 23 ළමයි ටික තමයි ගැටලුව. ඒක නිසා ඒගොල්ලන්ට නම් පුතේ මම හෙට පන්තිය කරලා වෙන පන්තියක් කරලා ඒගොල්ලන්ට කරනවා. ඔයගොල්ලෝ අලුත් ළමයිනේ. ඔයගොල්ලන් දැන් ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ. ඔයගොල්ලන් රෙකෝඩින් එක හරි බලා ගන්න පුළුවන් නේ පුතේ. හරි. ඓතිහාසික පිරිවැය සංකල්පය. හරි එහෙම අවුලක් නැහැ නේ පුතේ නේ. නැත්තම් ඔයගොල්ලන් මම අරගොල්ලන් දවස් දෙකක් කරන්නම් පුතේ 23 ළමයිට. ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ නේ පුතේ. හරි. ඔයගොල්ලන්ට රෙකෝඩින් එක මෙහෙම බැලුවාම ඔයගොල්ලන්ට තේරෙනවනේ මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න මම කියන්නම් පුතේ. හරි. ඓතිහාසික පිරිවැය සංකල්පය හරි. එතකොට තව කිව්වලා මේ මොකද්ද අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ඇයි මේ වගකීම ජංගම වලකට කියලා බෙදුවේ අඛණ්ඩ පැවැත්ම. කියන්න අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. හරි. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ඉතින් අර මම කිව්ව ෆිසිකල් පන්ති පටන් ගත්තාම ඔයගොල්ලන්ව දවස් දෙකක් ගෙන්නන්නේ නැහැ පුතේ තියරි පන්ති රිවිෂන් පන්ති එකම දවසේ මම ඉවර කරලා දෙනවා ඔයගොල්ලන්ට. දෙකොල්ලන්ටම. මේ කොළඹ ළමයි ටිකටයි පිළියන්ද ළමයි ටිකටයි විසාල ළමයි ටිකට ඔක්කොටම එකම දවසේ පුතේ පිළියන්ද ළමයි ටිකට සෙන්සුරාදාම තියරි රිවිෂන් දෙකම වැටෙනවා. අවිසාල ළමයි ටිකට ඉරිදාම දෙකම වැටෙනවා පුතේ. නැත්නම් දවස් දෙකක් ආයෙ ඉන්න ඕනේ නැහැ නේ. පරාදේ පුතේ දුර ළමයි ඉන්නවා ඔයගොල්ලන් කාලේ. හරි. තව මේක ඓතිහාසික පිරිවැය. මේ ජංගම වලට බෙදුවේ අඛණ්ඩ පැවැත්ම. ෂය කරේ මොන සංකල්පය නිසාද? ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. පුතේ පරණ පොත්පත්වල තියෙන ඒකටත් අඛණ්ඩ පැවැත්ම මේක වැරදි ඈ. දැන් ෂය වලට අදාළ සංකල්පය ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. හරි තුනක් ඉවරයි. හතර හරිද? හතරවෙනි එකට යනවා පුතේ මම. ව්‍යාපාරයේ මුදල් භාවිතා කොට නාමල්ගේ පෞද්ගලික පරිහරණය 40000ක පරිගණකයක්
20 10ක මිලදී ගන්න පුතේ. නාමල්ගේ පෞද්ගලික වැඩකට ව්‍යාපාරයේ සල්ලි අරගෙන කම්පියුටරයක් ගෙදර අරන් යනවා. පරිගණකයක් ගෙදර අරන් යනවා. එහෙනම් පුළුවන්. ඉතින් අවුලක් නැහැ. නාමල් කියන්නේ අයිතිකාරයනේ. අයිතිකාරයා ගෙදර වැඩකට ව්‍යාපාරයේ සල්ලි වලින් පරිගණකයක් කරා යනවා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් 40000ක් දීලා අය පරිගණකයක් කරා යනවා ගෙදර. පරිගණකයක් මොකක් අරන් ගියාද කියලා අපිට වැඩක් නැහැ. ව්‍යාපාරයෙන් 40000ක් අරන් ගියානේ. ව්‍යාපාරයෙන් මුදල් ඍණ 40000 කියන්නේ ජංගමවත්කම් ඍණ 40යි. එයා පරිගණකයක් ගත්තට ඒක ව්‍යාපාරයට ගෙනාවේ නෑ. එයා ව්‍යාපාරයෙන් මුදල් 40ක් අරන් ගියා. ඒකට ඒක ප්‍රාග්ධනීය ඍණ 40යි ගැන්වි. ඉතින් මෙතන මුදල් ඍණ 40යි මෙතන ගැන්වි. හරි? right. මට කියන්න ඕකට දාලා සංකල්ප නම් හරි ලේසි. මොකද සංකල්පේ? මොකද ඕකට දාලා සංකල්පේ? කොළමයිනේ. මොකද්ද ඔකට දාලා සංකල්පේ? ගිණුම් කරන එකක ගිණුම් කරන ඒකක සංකල්පය. ඒකක සංකල්පය කිව්වත් ඇහුවේ. ගිණුම් කරන ඒකක සංකල්පය. ඒකක සංකල්පය කියලා විතරක් කිව්වත් 100%ක්ම ඇති ඈ. ඔව් අහන්නද? සර් තුන්වෙනි එකට මේ ආරක්ෂණ සංකල්පෙත් එන්න පුළුවන් නේද? තුන්වෙනි එකට ආරක්ෂණ සංකල්පය පුතේ ඒ මොකටද? ඒ කොහොමද? මොකද්ද? වත්කම් වල කිරීම. නෑ පුතේ. වත්කම් වලින් පුතේ අපි එක ඉඩ හැරීමක් නෙමෙයි කෙලිම ෂෙයා කරාද නැද්ද? ෂෙයා කරා. ඒ නිසා ගැලපුම්. එතන පුතේ ආරක්ෂණ සංකල්පේ අර වෙයි කියලා හිතන වියදමක් අපි එහෙම ලාභෙ වැඩි වෙයි එහෙම දෙයක් නෑ නේ පුතේ මෙතන. ඒ නිසා ඒක ගන්න හේතුවක් නැහැ. මෙතන මේ අඩමාන්න ඉඩ හරිද්දි පුතේ ලබන අවුරුද්ද වෙයි කියලා හිතන වියදම මේ අවුරුද්දේ හඳුනාගත්තා. මේක කෙලින්ම වත්කමෙන්ම අඩු කරා පුතේ මේ ෂෙයා කියලා. එතනට ආරක්ෂණ කියන එක මේ පුතේ ඔක්කොම සංකල්ප අදාළ වෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර අදාළත්වයක් වෙන්නේම නැහැ පුතේ. හරි? ඒ නිසා ඒක නොනිවර කවන්නේ. හතර ඉවරයි. පහ දෙපස්වෙනි එක බලමු. 21 දැන් මේ ගාන මේ අවුරුදු 2020 ඉවරයි ඈ. මේ ගාන 2020 ඉවරයි මේ අවුරුදු 2020 ඉවරයි. ඔන්න බලන්න. 2021 වසරේ පළමු කාර්තුවේ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක් මේක ලබන අවුරුදු එකක් නේ. 2021 වසරේ වෙළඳ පළමු කාර්තුවේ වෙළඳ ලබන අවුරුදු එකක් වෙනුවෙන් ප්‍රචාරණ ආයතනයකට 17500 අත්තිකාරම 20 දෙසැම්බර් කියන්නේ මේ අවුරුද්දේදී ගෙවන පුතේ. ඔයා ප්‍රචාරය කරන ආයතන ලබන අවුරුද්දේ කරන ප්‍රචාරණය වෙනුවෙන් මේ අවුරුද්ද 20ක් ගෙවනවා. ඇඩ්වාන්ස් ගෙවනවා. 20ක් නෙමෙයි 10.5ක් ගෙවනවා. ඒතර මොකද වෙන්නේ? මුදල් ඍණ 17500යි. ජංගමවත්කම් ඍණ මුදල් ඍණ 175යි. මට කියන්න ප්‍රචාරණය කියන්නේ වියදමක්. හැබැයි ඔයාට පුළුවන් මේ 10.5 ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. බෑ. ඇයි බැරි? ඔක ලබන අවුරුද්දේ වියදමක්. තාම මේ අවුරුද්දේ වියදමක් උනේ නැහැ. ඒ නිසා ඔයාට බෑ මේක ජංගමවත්කම් වලින් අඩු කරාට ඔයාට බෑ මේක ප්‍රාග්ධනයෙන් අඩු කරන්න. තාම වියදමක් උනේ නැහැ. එහෙනම් කොහෙටද දාන්නේ? ජංගමවත්කම්ම ධන 10.5යි. මොකද්ද මේ වැඩි වෙන ජංගමවත්කම? ඉදිරියට කළ ගෙවීම. ඉදිරියට කළ ගෙවීම, කලින් කළ ගෙවීම. මුදල් කියන ජංගමවත්කම 10.5කින් අඩු වෙලා ඉදිරියට කළ ගෙවීවත්කම් කියන ජංගමවත්කම 10.5කින් වැඩි වෙනවා. හරි? right. මොකක්ද ඒකට දාලා සංකල්පේ? උපචිත සංකල්ප. උපචිත පුතේ. නායකයෝ නාහිමියෝ උපචිත වියදම් කලින් කළ ගෙවීම ඔක්කොම දාලා සංකල්පේ උපචිත සංකල්පේ. මතකයි නේවා? උපචිත සංකල්පය. හරි ඉවරයි නේ පුතේ ගානම. දැන් පුතේ ඉස්කෝලේ සංකල්ප ඉගෙන ගත්තට වඩා දෙයක් වාදා ඉගෙන ගත්තා කියලා තේරෙනවා. මම සංකල්ප මහා ලොකුට ඉගෙනුවේ නෑ නේ පුතේ. මම වාටම නෝට් එක කියව ගන්න කියලා කෙටි ප්‍රශ්න ටික කරා විතරයි. නමුත් ඒ සංකල්ප ටික පුතේ හැමදාම උමනා වෙනවා. මාර ගැළපිලි කරද්දි පුතේ ගැළපිලි එක සංකල්ප පොඩ මතක් කරා. නැතු පුතේ සංකල්ප ටික මම ලොකු නෝට් එකක් ලියවලා කටපාඩම් කරුවට වැඩක් නැහැ. දැන් වාටම තේරෙනවා කතාව නේ. හරි ඒ ප්‍රශ්න ඉවරයි. ඉතින් ඕක 2007ද කොහෙද ඒ ලෙවල් ප්‍රශ්නේ? ඔය අභ්‍යාසංක 46 කියලා ආවේ 2007 ඒ ලෙවල්ද කොහෙද මට මතක හැටියට. හරි අභ්‍යාසංක 47 2013 ඒ ලෙවල් ප්‍රශ්නේ.
නෑනේ පුතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මම ප්‍රශ්නයක් අහනවා මම උත්තර දෙන්නම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් වලට ෂය ආරක්ෂා සංකල්ප වෙන්නේ නැද්ද? නෑ පුතේ. ඒ පුතේ වත්කම් වල අඩුවීමක් විදිහට අපි දානවා ඒක විය හැකි වියදමක් නෙමෙයි. කලින් හඳුනා ගන්නව නෙමෙයි. වත්කම් වලගේ වැඩියෙන් පෙන්නනව නෙමෙයි. නෑ පුතේ නෑ. අර අඩමාන්න ඉඩහැරීම හරි ඒක පුතේ නායකත්වයෙන් අඩු කරලා වෙනම පෙන්නනවා නැත්නම් අර වත්කම් වලගේ වැඩියෙන් පෙන්න නිසා නෑ. ඒකෙන්නේ හරි. පුතේ බලන්න අභ්‍යාසංක 47 අභ්‍යාසංක 47 පොඩ්ඩක් පුතේ ඉස්සෙල්ලාම අපි කියවන්නේ අවශ්‍ය වන්නේ කියන තැන. අවශ්‍ය වන්නේ කියන තැන හරි පැහැදිලිව කියවන්න මොනවද ඉල්ලන්නේ කියලා බලන්න. පුතේ ප්‍රශ්නෙට අහන ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍ය වන්නේ කියන තැන. ඒක දන්නේ නැත්නම් මේ ප්‍රශ්න තෝරගන්න එපා. දන්නේ නැහැ නේ උත්තර ලියන්නේ කොහොමද ඒක දන්නේ නැත්නම්. අවශ්‍ය වන්නේ 1. ඉහත අංක පුතේ ෆොන්ට් එක මාරු වෙලා. හරිද? ඉහත අංක 1 සිට 9 දක්වා ඉහත අංක 1 සිට 9 දක්වා හදාගන්න පුතේ පොඩ්ඩක් ටියුට් එකේ ඉහත අංක 1 සිට 9 දක්වා රෝමි ලක්කම් 1 සිට රෝමි ලක්කම් 9 දක්වා ඉහත රෝමි ලක්කම් 1 සිට 9 දක්වා ගාණදිනුවන බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන සඳහන් කිරීම ප්‍රහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න. භාවිතා කරන ආකෘතියක් දීලා 2 ඉහත බැංකු තීරුවේ ශේෂය කියන්නේ මුදල් තීරුව. පුතේ බැංකු මුදල් කියලා දෙකක් නෑ ඕලෙවල් කාලේ වගේ දැන්. ඉහත මුදල් තීරුවේ ශේෂය භාවිතා කරමින් 2021 1 දිනට මුදල් පොතේ සංශෝධිත ශේෂය සහ බැංකු ප්‍රකාශ ශේෂය ගණනය කිරීම. මුදල් ගිණුම සංශෝධනය කළා බැංකු ප්‍රකාශ ශේෂය. පුතේ සංශෝධිත මුදල් පොතෙන් මුදල් ගිණුමෙන් බැංකු ප්‍රකාශ ශේෂය හොයන්න පුළුවන් මොකක් හදලා? සංශෝධිත මුදල් ගිණුමෙන් බැංකු ප්‍රකාශ ශේෂය හොයන්න පුළුවන් මොකක් හදලාද? බැංකු සැස්දුමක් හදලා. නමුත් මම මේක තියරි පන්ති උගන්වද්දි බැංකු සැස්දුම හැදෙන්නේ නැහැ. දැන් අද මම එහෙම උගන්වන්නම්. එහෙම අවුලක් නැහැ. එතකොට ඔයා තියරි පන්ති උගන්වද්දි බැංකු සැස්දුම ගැන දන්නේ නැහැ. නමුත් රිවිෂන් පන්ති තාම බැංකු සැස්දුම ඉගෙනුවේ නැහැ ඇත්ත. මම උගන්වනවා ඉස්සරහදී. නමුත් මේක මට එහෙම උගන්වන්න පුළුවන් දැන්. 3 21/1/31 දින අවසන් මාස සඳහා සුනිමල්ගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. හරි. 21 අවසන් මාස සඳහා මාසයේ ආදායම් ප්‍රකාශය අහන්නේ. හරි. දැන් ගාන කියවමු. අවශ්‍ය වන්නේ කියන තුනම අපි දන්නවා. අවුලක් නැහැ. ගාන බලන්න පුතේ. 21/1/1 දින සුනිමල් වෙළඳ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. 21/1/1 තමයි සුනිමල්ගේ වෙළඳ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. 21 ජනවාරි මාසවලදී ව්‍යාපාරයේ ගනුදෙනු පහත පරිදි වේ. 21 ජනවාරි මාසෙච්ච ගනුදෙනු ටික දීලා තියෙනවා පුතේ අංක 9ක්. ඒවා දිනක් දීලා ගනුදෙනු ටිකක් දීලා. අතිරේක තොරතුරු ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් සිදු කරන ලැබේ. පුතේ දැන් නම් ඔය අතිරේක තොරතුරු දෙන්න ඕනේ නෑ දැන්. ඔය පුතේ 2010 12 13 14 කාලෙදී එහෙම තමයි පුතේ මේක මේ අර මුදල් බැංකු කියන දෙකම එකක් කියලා අපි උගන්වන්න පටන් ගත්තේ. ඒ කාලේ කොහොම දෙනවා. දැන් ඕගොල්ලන්ට මම උගන්වන්නේ නෑ නේද මුදල් ගිණුම බැංකු තීරුව එහෙම උගන්වන්නේ නෑනේ. දෙකම එකයි කියලා උගන්වන්න උගන්ලා තියෙන්නේ. ඒ කාලේ ඔය ගැටලුව තිබ්බ එකයි එහෙම දුන්නේ. 2 21/1/1 දිනට ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශ ශේෂය එදිනට මුදල් පොතේ ශේෂය සමග පහත කරුණු හේතුවෙන් එකක නොවිය. ඉතින් බැංකුවේ දෙන උත්තරේ ව්‍යාපාරයේ දෙන උත්තරේ වෙනස් වෙලා. ඒ වෙනසට හේතු ටික දීලා. ඉතින් දැන් බැංකු සැස්තුම් පාඩම් බොහෝ දුරට සමීකරණ පාඩමත් එක්ක සම්බන්ධ කරලා දෙයි. නායකතියක විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කරන 30000ක චෙක් පදම් මුදල් පොතේ සටහන් වෙනවා. ඒ කියන්නේ උඩ ගනුදෙනු නම ඒක නෑ. නමුත් නායකතියේ බැංකුවට සල්ලි ගෙනත් දාලා. 2000 වූ බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වී නොමැත. ඒක අර උඩ ගනුදෙනු නම නෑ. නමුත් ඒක මේ මාසේ ගනුදෙනුවා. නාහිමියන් නිකුත් කරන චෙක් පත් අතුරින් 20000ක චෙක් පතක් ගෙවීමට ඉදිරිපත් කර නොමැත. නිකුත් කරපු චෙක් පතක් තාම ගෙවන්න ඉදිරිපත් කළා නැහැ. හරි. 3 දැන් රෝමිලකන් 2 යටතේ අයන් යන්න 3 තිබ්බේ. 3 වෙනි අතිරේක තොරතුරු. දේපල ප්‍රතිඋපකරණ වාර්ෂිකව පිරිවීමත් 10 බැගින් සරල මාර්ගයෙන් ශේඛරණය ලැබේ. මාසයේ අවසානයේ ණයගත ශේෂය මත 10%ක් හානි කරන ලාභ ඉඩහැරීමක් සිදු කළ යුතුයි. අවශ්‍ය වන්නේ ඉහත අංක 1 සිට 10 දක්වා 9 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ඔක ලියන්න කියලා දැන් ටක් ගාලා ඔක ඇඳ ගන්න පුතේ. ටක් ගාලා ඔක ඇඳ ගන්න ඉක්මනට ඇඳ ගන්න. හරි. ඉක්මනට ඔක ඇඳ ගන්න.
පුතේ ඔයගොල්ලෝ ඉන්ජෙක්ෂන් එහෙම ගහන්නේ පුතේ හරියට ගහ ගන්න ඔයගොල්ලෝ ෆයිස් එකේමනේ ගහන්නේ. ඩක් පටනවනේ. ඒවා හරියට ගහ ගන්න නැත්නම් පුතේ අපිට හැමදාම මෙහෙම ගේ අස්සරලා ඉන්න බෑනේ. ඔයගොල්ලෝගේ ජීවිතේ පුතේ හොඳම කාලේ මේ ඉස්කෝලේ යන්න ඕනේ කාලේ. ඔයගොල්ලන්ට ඉස්කෝලේ යන්න හම්බුනේම නෑ. සමහර ළමයි අලුත් ඉස්කෝල වලට ගිහිල්ලා යුනිෆෝම් අහලා විතරයි අලුත් සපත්තු ගත්ත දාන්න හම්බුනේත් නෑ. සමහර ළමයි ඉස්කෝලේට ගිහලා හල්ලි බැඳ විතරයි තාම ඉස්කෝලේට ගියේවත් නැති ළමයි ඉන්නවා මෙතන. දවස් දෙකක් ඉස්කෝලේට ගිය ළමයි ඉන්නවා. අලුත් ඉස්කෝලේට. පෙරුම් පුරාගෙන හිටිය පුතේ යන්න නේ. පොල් නම විතරයි තාම. හරි. ඒ නිසා පුතේ එහෙම බෑ. හරි. දැන් ලෝකෙ පුතේ අනිත් රටවල් ඉදිරියට යනවා පුතේ. දැන් ඊයේ මැච් එකෙන් බාන්න දැක්කනේ පුතේ සෙනග ඇවිල්ලා ඉන්නවා. හරි. එද අපිත් පුතේ එහෙම යන්න මේක ඇතුළට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. හරි. බලමු එහෙනම් අපි මේක අඳ ගන්නු ඉක්මනට. වත්කම් තියෙන 1 2 3 4ක් නේද? පුතේ බැංකු කෙනෙක්ව මුදල් කියලා ලියන්න. ඒක හොඳයි එහෙම ලියන එක. ගණදෙනු අංකයේ වත්කම් 5යි වත්කම් හිමිකම්. හරිද? වත්කම් 5ක් තියෙනවානේ. මේ වෙලා යනවා නම් මේවට අඩු ඕනේ අතින් ඉරියා දින්න 100%ක් හරි ඈ. වත්කම් 5යි නේ පුතේ. කයි දෙක ඇතුලේ වත්කම් 5යි වගකීම් 1යි හිමිකම් 1යි. හරි. ගණදෙනු අංකය වත්කම් 5යි. මොනවද වත්කම් 5? මෝටර රථ, ලී බඩු, තොගය, ණයගැතියෝ, මුදල්. ඔතේ බැංකු කියන්නේ මුදල් කියන එකම තමයි ඈ. බැංකු කියන්නේ මුදල් කියන එකම තමයි. වගකීම් හිමිකම්. හරි? වගකීම් හිමිකම් අඳුරු දෙකක් ගන්න ගන්න. හරි පුතේ. මේක අලුත් ව්‍යාපාරයක් නේ. හරි. පුතේ අලුත්ම ව්‍යාපාරය 21 දින සුනිමල් වෙනද ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඉතින් මේක දහස් වලින් හදන්න කියලා නම් නැහැ. අපිට ලේසි නැද්ද දහස් වලින් හදුවොත්? පුතේ දහස් වලින් හදුවොත් අපි ලේසි නේද? බොරුවට බින්දු ලියලා ඉන්න ඕනේ නෑනේ අපි. ඉතින් දහස් කියලා ලියමු. මේ උඩේ රුපියල් 1000 කියලා ලියන්න. රුපියල් 1000. අර මේක ශේෂ නෑ කොහොමද? හරිද? ශේෂ නෑ අලුත් ව්‍යාපාරයක්. ඔය ගනුදෙනු 9න් පස්සේ ඉන්නේ කොහොමද ශේෂ තමයි ඉතින්. හරි. පළවෙනි ගනුදෙනුව දිනේ ඔන්නේ අංක දාමු. ද්‍රව්‍ය ඉලක්කම් 1. 21 1 දෙනු. සුනිමල් විසින්
400ක මුදලක්ද 840ක් වන්නා වෑන් රථයක්ද ව්‍යාපාරය ආයෝජනය කළා දී. ඉතින් මෙයා අයිතිකාරයා මෝටර රථයක් දානවා 840යි ධන 840යි මුදල් ධන 400යි. ඉතින් ඔක්කොම ව්‍යාපාරය පටන් ගන්න දානවා කියද 1240ක්ද? 840 400 1240 නේ ඔක්කොම. ඉතින් ව්‍යාපාරයේ හිමිකම ඔක්කොම වැඩි වෙනවා 1240කින්. ව්‍යාපාරයේ හිමිකම් වැඩි වෙනවා ඔක්කොම 1240කින්. ප්‍රාර්ථනය. හරිනේ අවුල් නැහැනේ ප්‍රශ්න නැහැ නේද? ව්‍යාපාරයේ ඔක්කොම 1240කින් පුතේ හිමිකම් වැඩි වෙනවා. හිමිකම 1240කින්ම වැඩි වෙනවා. හරි. ගාල්දර අංක 2 දැන් පුතේ මේවා අස්සේ ලියන්න ඉගෙන ගැහුවත් කමක් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ඒක අස්සේ ලියන්නේ නැහැ නේ ආයි ගාල්දර අංක 2. හරි. ගාල්දර අංක 2 240ක් වන්නා ලීබඩු හා සවිකිරීම ඉදදී ගන්නත් ඒක දිනේ වැදගත්. කවද ලීබඩු අරන් තියෙන්නේ? මුලමයි ඈ. 21යි එකමයි ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ හැබැයි අර මෝටර රථයේ අයිතිකාරයා ගෙදරින් ගෙනත් දැම්මම ලීබඩු ව්‍යාපාරේ සල්ලි වලින් අරන් තියෙන්නේ. 240 වන්නා ලීබඩු හා සවිකිරීම සල්ලි දීලා අරන්. එතකොට මුදේ ලීබඩු දාන 240යි මුදල් ඍණ 240යි. හරි. කටකල කරමු. 3 තුන්වෙනි ගණන දෙනවා. මේ තුන්වෙනි ගණන දෙනවා බලමු අපි වේගෙන් බලමු. 21.8 100ක් වටනා භාණ්ඩ මිලදී ගන්න අතර මුළු වටනා ගමන චෙක් පදන් නිකුත් කරනවාද කොහොමද මේ මුදල් ගෙවනවා කියන්නේ චෙක් නිකුත් කරනවා කියන එක තමයි අපේ සල්ලි ටික බැංකුවේ තියෙන්නේ. ඒ කියන්නේ ගෙවන්නේ. හරි. එහෙනම් මුදේ 100ක් වටනා භාණ්ඩ මිලදී ගන්න මුළු වටනා 100ක බඩු සල්ලි දීලා අරන්. තොගේ ධන 100යි. තොගේ ධන 100යි මුදල් ඍණ 100යි. හරි තොගේ ධන 100යි මුදල් ඍණ 100යි. හරි නේද? මම ඊළඟට යනවා 4 වෙනි එක. දැන් මේවා හිමින් කරන්න දෙයක් නෑ. අපි දැන් කලින් මේවා කරානේ පුතේ දැන්. මම තියරි රිවිෂන් එකෙත් හිමින් කරේ මුලින්. දැන් පොඩ්ඩක් වේගෙන් කරනවා ඈ. 4 1.12 80ක් පිරව භාණ්ඩ 120කට විකුණන අතර මේ වටනාකම සහ චෙක් පදල් ලැබුණේ. චෙක් පදල් ලැබුණා කියන්නේ සල්ලි හම්බුණා කියන එක තමයි. 80ක බඩු 120කට විකුණලා. තොගේ ඍණ 80යි. මුදල් ධන 120යි. තොගේ ඍණ 80යි මුදල් ධන 130යි නේද දෙතියෙන්නේ ස්පේන්නේ දැන් 130යි 130යි ඈ තොගේ ඍණ 80යි මුදල් ධන 130යි ඔයාලට ලාභයි 50ක් නේද හිමිකම් ධන 50යි ධන ලාභය හිමිකම් ධන 50යි ධන ලාභය 5 මේ පස්වෙනි ගණන දෙනු බලමු අපි 1.15 150ක් වන්නා භාණ්ඩ ණයට මිලදී ගන්න අදී බඩු තොග නැවත විකුණන්න පුතේ 150ක් බඩු ණයට අරන්. එතකොට තොගේ ධන 150යි. මේ සල්ලි ගෙවු නිසා වගකීම් ධන 150යි. තොගේ ධන 150යි වගකීම් ධන 150යි. ඕනනම් දැන් මොනවද නේ පුතේ? මේක අපි කරපු විදියට 6 මේ බාන්න 6 වෙනි ගණු දෙනුව 6 වෙනි ගණු දෙනුව 21 1.20 140ක් පිරිවැව් භාණ්ඩ 200කට ණයට විකුණලා. ඒකද 140 කට ණයට විකුණලා. සල්ලි හම්බුනන දෙන්න අපි ලියනවා. එහෙනම් තොගේ ඍණ 140යි. තොගේ ඍණ 140යි. පුතේ ණයට විකුණන්නේ 200කට නේද? ඒතර මුදල් ලැබෙන්නේ නැහැ. පස්සේ මුදල් එතකන් අපි ණයගැතියන්ට දානවා ධන 200යි. ණයගැතියෝ ධන 200යි. ඒතර අපිට ලාභයි 60ක්. අපේ හිමිකම් වැඩි වෙනවා 60කින් ධන ලාභය. අපේ හිමිකම් 60කින් වැඩි වෙනවා දල ලාභය. අපේ හිමිකම් 60කින් වැඩි වෙනවා දල ලාභය කියන හිමිකම 60කින් වැඩි වෙනවා. අපේ දල ලාභය කියන හිමිකම 60කින් වැඩි වෙනවා. 6 වෙනි ගණන දෙනුව 6 නෙමෙයි 7. 7 වෙනි ගණන දෙනුව 1.20 6 කරේ 7 1.23 නාහිමියන්ට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පිරීමට 90ක චෙක් පදන් නිකුත් කරන අතර 5ක වටනමක් ලැබිනි. පුතේ නාහිමියෙකුට ගෙවිය යුතු වටිනාකමෙන් කොටසක් පිරීම නිසා 90ක චෙක් පදන් නිකුත් කරන අතර 5ක වටනමක් ලැබිනි. පුතේ ඔයා ලියපු චෙක් එකේ ගාණ කීයද? ලියපු චෙක් එකේ ගාණ කීයද? ස්පෝකන් සිංහල හරියට පැහැදිලිව කියනවා එතන. ඔයා ලියපු චෙක් එකේ ගාණ කීයද? 90යි 85 නෙමෙයි. ලියපු චෙක් එකේ ගාණ 90යි.
ඇයි 90ක චෙක් පතන් නිකුත් කරලාදී 5ක වට්ටම් ලැබෙනවා. එහෙනම් මට කියන්න නාහිමියන්ගෙන් අඩු වෙන්නේ කීයද ඔක්කොම? නාහිමියන්ගෙන් අඩු වෙන්නේ 95ක්. පැහැදිලි නේද? එහෙනම් පුතේවා මුදල් ගෙවන්නේ 90යි. හරිද? 7. මුදල් වෙන 90යි. ලියන චෙක් එක 90යි. ඒක අවුලක් නැහැ. මුදල් වෙන 90යි. නමුත් පුතේ ඔයාගේ වගකීම් වලින් 95ක් අඩු වෙනවා. හරිද? ඒතර ඔයාට ලාභයි 5ක්. ඒක ලද වට්ටම්. ලද වට්ටම් කියන හිමිකම් වැඩි වෙනවා 5කින්. ආදායම. ඒක සිංහල තේරෙනව නේද? 90ක චෙක් පතන් නිකුත් කරලාද නැතුව 90ක නාහිමියන්ට මුදල් ගෙවුවයි කියන්නේ නැහැ. නාහිමියන්ගේ භාගයක් පිරවන්න 90ක චෙක් පතන් නිකුත් කරයි කියනවා. 8 ඉවරේ 9 නේද? 8. ඉතින් 8 වෙනි එක 90ක මෙහෙයුම් වියදම් ගෙවන්නලාදී. ඉතින් 90ක මෙහෙයුම් වියදම් ගෙවන්නලා. ඉතින් මුදලින් ගෙවලා. මුදල් ඍණ 90යි. මේක මෙහෙයුම් වියදමන් නිසා හිමිකම් ඍණ 90යි. හරි. ඊට පස්සේ 9 මේ 9 වෙනි ගනුදෙනුව නායකත්වයෙන් 150ක ලද අතර ඒ මුදල බැංකුවේ තැන්පත් කරන බැංකුවේ දානවා තමයි කොහොමද සල්ලි අතේ තියාගන්නේ. ඉතින් නායකත්වයෙන් ලැබි සල්ලි ටික ඔක්කොම නායකත්වයේ 150 ලැබුණයි කියලා සිංහලෙන් කියන්නේ. එහෙනම් මුදල් දාන 150යි නායකත්ව ඍණ 150යි නායකත්ව ඍණ 150යි මුදල් දාන 150යි. හරි. නායකත්ව ඍණ 150යි මුදල් දාන 150යි. හරි වත් දුන්නාට මෙහෙම මොකුත් නෑ ඔච්චරයි. දැන් පුතේ මේ ගනුදෙනු නාමය එකතු කරන්න. එතකොට මේ එන්නේ අපි ලියපු ගනුදෙනු නාමයේ ශේෂ විතරයි. මේ එන්නේ ශේෂ. ඉතින් මේ එන්නේ ශේෂ බයනතු එකතු කරන්න ශේෂයි. ආරම්භක ශේෂයක් නැති නිසා මේ වැඩිවීම තමයි ඒ කියන්නේ ශේෂ තමයි. මුල මුකුත් තිබ්බේ නෑනේ. එහෙනම් මේ කෙලින් වෙන්නේ ශේෂම තමයි පුතේ. මේ කෙලින් වෙන්නේ ශේෂම තමයි. මෝටරේ 840යි 840යි ධන ඕනේ 840යි ශේෂ. අයි ආරම්භක ශේෂ නෑනේ. දීබඩු ධන ඕනේ 240යි. දීබඩු ශේෂය 240යි. ඔගේ කීයද? 100යි 150යි 250යි 250න් අඩු වෙන්න ඕනේ 220ක්. එතකොට කිය 30ද? 30යි. 30යි. නායකත්වය 50ද? 50යි. මුදල් පුතේ 160යි. හරි ගැති නේද? ධනේවත්ේ ධන 400යි ධන 130යි ධන 530යි ධන 530යි 150යි ධන 680යි. ධන 680 ඍණේ අඩු වෙන්න ඕනේ ඍණ 340යි 430යි 520ක්. ඒතකොට කී දෙන්නේ 160යි. 160යි. වගකීම් පුතේ ඉතුරු වෙන්නේ කීයද? 55ද? වගකීම් 55යි. හිමිකම 1265යි. හිමිකම 1265යි. ඉතින් අනිත් කට්ටිය අවුල නැහැ නේ මම බොරුවට එකතු කර කර වෙලාව ගන්න ඕනේ නැහැ නේ දැන් නේ ස්පීඩ් කියයි කට්ටිය. ඉතින් ස්පීඩ් එක නෙමෙයි එක. දැන් ඔයාලට කැලේකුත් දීලා තියෙන්නේ මේ ධනේව ටිකෙන් තරකා ඍණේව ටික අඩු කරනවා. හරි. නැත්නම් මට පුළුවන් ලියලා පෙන්නන්න ධනේව ටික ඍණේව ටික එහෙම උරතල් ඕනේ නැහැ නේ. ඉතින් මෙච්චරයි ව්‍යාපාරේ ලියලා තියෙන ගනුදෙනු. හැබැයි මාසේ ඔක්කොම ගනුදෙනු ඔය ටික නෙමෙයි. මාසේ තව ගනුදෙනු වුණා. ඔය යට තියෙන රොමිලක්කා එකේ නන්නේ. රොමිලක්කන් දෙකේ තව ගනුදෙනු තියෙනවා බැංකු ගාස්තු, නායකදී සල්ලි දාපු එක. ඒව ගනුදෙනු තමයි. තුන්වෙනි එකේ දේපල ප්‍රදේශය, හතරවෙනි එකේ හානි කරන ලාභ ඉඩ හැරීම. ඒව ගනුදෙනු තමයි හරි. නමුත් ඒවා ලියන්න කියලා නේ අපෙන් ඔච්චරයි ඉල්ලන්නේ. ඊට පස්සේ අහනවා ඉහත බැංකු තීරුවේ ශේෂය භාවිතා කරමින් සංශෝධිත මුදල් ශේෂය සහ බැංකු ප්‍රකාශ ශේෂය. හරි. ඉතින් අහන ප්‍රශ්නෙකට උත්තර ලියමු. දෙක කියලා දැම්මා. සංශෝධිත මුදල් ශේෂය. ඉඩ තිබ්බා. ඊට පස්සේ අහන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂය. සංශෝධිත මුදල් ශේෂය බැංකු ප්‍රකාශ ශේෂය අහන්නේ. හරි. ඉතින් උත්තර දෙක ඕක. දැන් සමහර ළමයි කරන්නේ දෙකේ ඉල්ලන්නේ සංශෝධිත මුදල් ශේෂයනේ. සංශෝධිත මුදල් පොත හදලා එනවා. බැංකු සැසුම හදලා එනවා. වැඩක් නෑ. ඇයි පේපර් එක බලන එක්කනවා මහන්සි කරවන්නවා. මේ විදිහට උත්තර දෙක ලියන්න ඉඩ තියන්න. ඉඩ තියලා ඔයා උත්තර දෙක හදන්න එකට පෙර වැඩ යටතේ හදාගන්න
සංශෝධිත මුදල් ගිණුමයි සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැලසුම් ප්‍රකාශයක තීරුවක් ඇති. බැංකු සැලසුම් ප්‍රකාශය. හරි. සංශෝධිත මුදල් ගිණුමයි බැංකු සැලසුම් ප්‍රකාශයයි. පුතේ මුදල් ගිණුමේ සංශෝධනය කරන්නේ මෙන්න මේ 160. මේක ශේෂය කියලා 160 ලියන්න. හරි. ඒතර මේක සංශෝධනය කරාම උඩ එනවා සංශෝධිත මුදල් ශේෂය. ඒක දන්නේ නැහැ මේක කියන්නේ උත්තරේ පුතේ. එතකොට මැද එන්නේ පුතේ වෙනස හේතුණයි උපලබ්ධ නෝ චෙක්පත් නිකුත් ගෙවන ඉදිරිපත් නෝ චෙක්පත් බැංකු කරපු වැරදි උත්තර. වෙන මොකුත් නැහැ. හරි. එහෙනම් යට එනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ වැඩි නම් වැඩි කියලා ලිව්වා. බැංකු ප්‍රකාශයේ අඩුයි නම් අඩුයි කියලා ලිව්වා. දැන් මතක තියාගන්න පුතේ මම තියරි පන්ති වාට උගන්වද්දී මේ ගාන හැදෙව්වා. මේක හදෙව්වට මම එතනදී වාට මේ බැංකු සැලසුම් මේ සංශෝධන මුදල් ගිණුම ඉගෙනුවේ නෑ. එතන මම නිකන් ලියලා පෙන්නුවා යාට. ඒ විභාගෙට පුතේ මෙතන පක්ගාම මේව හදන්න පුළුවන්. ඒ බැංකු සැලසුම් පාඩම අර ලාභ අනුගත සංවිධාන පාඩමෙන් මත ඒකට සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. හවුල් ව්‍යාපාර පාඩම තාම හවුල් ව්‍යාපාර ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහැ. හවුල් ව්‍යාපාර වලට දෙන්නත් පුළුවන්. දෙනවා. කොහෙට දෙයිද කියලා දන්නේ නැහැ. කොහොම හරි පුතේ account වල මේ ඉගෙන ගන්න ඔක්කොම දේවල් ටික අහනවා විභාගෙට. ඒක විතරයි මට කියන්න පුළුවන්. මේ ඉගෙන ගන්න ඔක්කොම පාඩම් ටික නම් අහනවා. එකක්වත් අතාරින්න නම් බෑ. හරි. දැන් හොඳට ඉගෙන ගන්න හොඳ තැනකට යන්න පුළුවන් ඔයගොල්ලන්ට. හොඳට මහන්සි වෙන්න හොඳට පාඩම් කරන්න. හොඳම තැනකට ඔයගොල්ලන්ට යන්න පුළුවන් පුතේ. කොමර්ස් කරලා පුතේ යන්න පුළුවන් පරිම තැනකට. එහෙනම් බය නැතුව මහන්සි වෙන්න ඕගොල්ලෝ. ඔයගොල්ලෝ රිසර්ච් වැඩක් නැහැ. දැන් මහන්සි වෙන්න පුතේ A-level වලට. කැම්පස් යනවා කියලා ඉතල වැඩ කරන්න ඉකෝන් වලට මහන්සි වෙන්න, BS වලට මහන්සි වෙන්න. accounting කරනවා නම් පුතේ අනිත් දෙක ගේමක් නැහැ. ඉතින් කොහොමද? කොහොම හරි පුතේ අපි කැම්පස් යන්න ඕනේ. ඒ ටාගට් එකට වැඩ කරන්න. හරි. බලමු එහෙනම්. දැන් පුතේ දැන් ඔය සංශෝධිත මුදල් ශේෂය තියෙන පුතේ රෝම ඉලක්කම් දෙකේ එච්චර වෙන කොහෙවත් එකේ නෑ. 3 4 නෑ දෙකේ පොඩි එකක්. නායකති විසින් බැංකුවේ ඍජුවම තැන්පත් කළ ලද 30ක චෙක් පදක් මුදල් ප්‍රදේශ ස්ථාන වෙනම දැන් ලියන්න ඕනේ. නායකති ප්‍රේෂණ මට කියන්න ඕකේ ඉස්සරහන. නායකති ප්‍රේෂණ වල ඉස්සරහන කියන්නේ නායකතියන්ගෙන් මුදල් ලැබෙනවා ලියලා නෑ. අපි ලියන්න එපා කොහොමද ලියන්නේ? ඉස්සරහන කියන්න පොඩ්ඩක්. කොළමයි. නායකතියන්ගෙන් මුදල් ලැබුණාම කොහොමද ඉස්සරහන? මුදල් හර ඔයගොල්ලෝ කියන්නේ නිසා මම කියනවා. මුදල් හර නායකති පාලන බැර නායකතියෙන් අඩු වෙනවා එක. උමනා වෙයි මම මේ කියන වචන ටික. මුදල් හර නායකති පාලන බැර. ඒකට මුදල් ගිණුමට හර ගන්න පුතේ කීයක්ද? සංශෝධන මුදල් ගිණුමට හර කරන්න 30ක්. හරිද? නායකති ප්‍රේෂණ කියලා මෙතන 30ක් ලියන්න. 30යි 30යි. ඔක පුතේ කොහෙද බැර වෙන්නේ? නායකති පාලන බැර. එතකොට නායකතියෝ මොනවා හරි වෙයි. ඒ 30 නායකතියන් අඩු වෙන්න ඕනේ අවබෝධය තියෙන්න ඕනේ. දැන් මම කිව්වොත් වැඩක් නැහැ ඒකයි. ඒක නායකතියන් අඩු වෙනවා. බැංකු ගාස්තු 2යි. බැංකු ගාස්තු 2යි. හරි. ඊට පස්සේ නායකයන් නිකුත් කරන චෙක්පත් අතුරින් 20ක චෙක්පත් ගෙවීමට ඉදිරිපත් කරන මත ආගමේ ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් එකක්. ඒ චෙක් එකට තාම බැංකුවෙන් ගෙවලා නැහැ. අපි ලිව්වා. අපි නිකුත් කරපු එකට තාම බැංකුවෙන් ගෙවලා නැහැ. එහෙනම් පුතේ මේ මුදල් ගිණුමට වඩා බැංකුවේ තියෙන ගාණ වැඩි නේ. එහෙනම් බැංකුවේ තියෙන ගාණ වැඩි නේ මෙතන ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා ලියන්න. ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියලා කීයද? 20යි. එච්චරයි. එච්චරයි පුතේ වෙන මොකුත් නැහැ බැංකු සැලසුමටයි. එහෙනම් මෙතන උත්තරේ 190යි 190ෙන් දෙයක් ගියාම ශේෂයේ පාගේ 188යි ශේෂීගේ 188යි. ඒ සංශෝධිත මුදල් ශේෂය 188යි ලියන්න ඕන නම් මෙතන
සංශෝධිත මුදල් ශේෂය 1,88,000. එතන 188 ලියලා හරියන්නේ නැහැ. එතන 1,88,000 කියලා ලියන්න ඕනේ. කට්ටිය පුතේ නිකන් ඔය භාගයට වැඩ කරනවා. එහෙම හරියන්නේ නැහැ. මෙතන පුතේ මේ පෙර වැඩ ගාව 1000 කියලා ලියන්න. අතන 188,000 ලියන්න ඕනේ. හරි. ඒක දාන්න දැන් සංශෝධිත මුදල් ගිණුමට. බැංකු සැලසුමට දාන්න 188. සංශෝධිත මුදල් ශේෂය බැංකු සැලසුමට දාන්න 188යි. හරි. ඒතර ඒ හරියටම ඔක්කොම කරනවා නේද? 188ට වඩා බැංකුවේ 20ක් ගෙවලා නැහැ වැඩි. අඩු වෙච්ච ඒවා නැහැ. එහෙනම් බැංකු ප්‍රකාශ අනුශේෂය 8යි 10යි 208,000. බැංකු ප්‍රකාශ අනුශේෂය 2,08,000යි. රුපියල් 208 දැම්මට හරියන්නේ නැහැ 2,08,000යි. රුපියල් 2,08,000යි. රුපියල් 2,08,000යි. හරිනේ? රුපියල් 2,08,000යි. 2,08,000යි. හරි? ඊට පස්සේ අර ළමයිනේ 2,08,000යි. ඊට පස්සේ හරි. එකක් ඉවරයි. තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද ඉල්ලන්නේ? ආදායම් ප්‍රකාශයනේ. 21/1/30 දින අවසන් මාස දා සුනිමාගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය. හරි. අපි හදමු ආදායම් ප්‍රකාශනය. නම ලියන්න ඕනේ හරියට. සුනිමල් ව්‍යාපාරය 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. හරි? ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනය අඳගන්න. රුපියල් 1000 කියලා හරිද? ලියලා ඉතින් ආදායම් ප්‍රකාශනය හදන්න දැන් මේ ගණදෙනු 9ක් ලියලා තියෙනවා. හැබැයි මේ 9 විතරක් නෙමෙයි තව තියෙනවා යට. හරි. මේ 9න් බඩු විකුණුපුව තියෙනවද කියලා බලන්න. මේ 1240 ආදායම වලින් ප්‍රාග්ධන දාපු එක. මේ 50 ආදායමක්. මේ 50 ආදායමක්. මේ 50 මේ 5 ආදායම වලින් අමතර ප්‍රාග්ධන නැහැනේ. හොඳේ. නමුත් ඒක ලද වට්ටම්. එතකොට මේ හතරවෙනි ගණදෙනුවේ 80ක බඩු 130කට. හතරවෙනි ගණදෙනුවේ පුතේ 80ක බඩු 130කට. මේ 60 140ක බඩු 200කට. මේ පහ බඩු විකුණලා එකක් නෙමෙයි ඈ. අතිරික්ත තොරතුරු වලත් නෑ වෙන මොකුත්. එහෙනම් මුදේ අපි විකුණලා තියෙන්නේ ඔක්කොම 0.8 8 12යි 220ක බඩු 0.3යි 330කට. මේ 330කට විකුණලා තියෙන 230ක බඩු ඒක තමයි ඒතර 60යි 50 60 110ක් කියන්නේ එහෙම. උඩින්ම ලියන්න විකුණුම් 330යි දෙවන පිටුම දාන්න. විකුණුම් 330යි. ඒ විකුණුම් බඩු වල පිරිවැය 220යි. විකුණුම් පිරිවැය 220යි. දැන් මෙතන පුතේ ආරම්භකතෝ ගැනුම් මෙහෙම ලියලා ඉන්න එක අපරාධය. අපරාධය අපි වෙලාව. හරි? ඒකට දල්ලාභ වෙනවා ඔයාට 0.1 දල්ලාභ 110යි. දල්ලාභ 110යි. දල්ලාභ 110ට එකතු කරන්න පුතේ වෙනත් ආදායම් කියලා මාතෘකාවක් ලියන්න. වෙනත් ආදායම්. පුතේ වෙනත් ආදායම් මේ හිමිකම් තීරුවෙන් බලන්න පුළුවන්. මේ පහ තියෙනවා.
ඒක ලද වට්ටම එච්චරයි. මේ වෙන අතිරික තොරතුරු ඉන්නේ නැහැ නේද මොකුත්? නැහැ. ලද වට්ටම් 5යි. ලද වට්ටම් 5 දෙවෙනි දිනම දාන්න. 110යි 5යි 115යි. 115යි. ඒකෙන් අඩු කරන්න අනිකුත් වියදම් මම මේ ටික විතරක් නෙමෙයි තාපු දෙය තියෙනවා වියදම් ඈ ඍණ අනිකුත් වියදම් ඍණ අනිකුත් වියදම් හරි බලමු අපි අනිකුත් වියදම් මොනවද තියෙන්නේ කියලා මේ ප්‍රාග්ධන තීරුවයි තව මේ අතිරික තොරතුරුත් අදාළයි ඈ ඍණ 90 ඒ 90 මොකද්ද 8 වෙනි ගණනේ මෙහෙම වියදම් 90යි ගොඩක් කට්ටිය පුතේ 90 විතරක් ලියලා එනවා වැරදි ඈ ගොඩාක් ළමයි 90 විතරක් ලියනවා වැරදි තව තියෙනවා පුතේ මෙතනින් 90 විතරයි ඇයි මේවත් ජනවාරි මාසෙච්ච ගණුදෙනු තමයි පළවෙනි ගණුදෙනේ මුකුත් නැහැ දෙකේ ණයගැතියෙක් 30ක මුදලක් දෙනවා මුදල් හර ණයගැතියෝ බැර එක තැනකදී අදාළ වෙයි හරි එතන මේ ණයගැතියෝ ඉන්නේ ඒක නැතුව බැංකු ගාස්තු 2යි බැංකු ගාස්තු 2යි ඊට පස්සේ නාහිමියන් නිකුත් කළ චෙක් පත් අතර 20ක චෙක් පතක් ගෙවීමේ ඉදිරිපත් නොවේ ඒක බැංකු සූත්‍රය ගෙන්නේ දේපල පිළිතුරු උපකරණ වාර්ෂිකව පිළිවෙමත් 10 බැගින් සරල මාර්ගයකට ෂෙයා කරන ලැබුදේ දේපල පිළිතුරු උපකරණ දෙකක් තියෙනවා ෂෙයා කරන්න මේ ලී බඩුත් දැන් මේ මාසෙ මුල පටන් ගන්න. ඉතින් මේ 240 ගත්තේ දෙවෙනි ගණන පුතේ දිනේ මාසෙ පළවෙනිදමයි. ඒ දෙකට වෙන වෙනම ෂෙයා කරමු මාසෙකට ජනවාරි මාසෙට ඔය 110 අවුරුද්දකට කියන්න මෝටර් ෂෙයා motor share give the motor share motor share the motor share නම එතකොට අපිට 840ට 110ක් නේද 840ට 110ක් ෂෙයා කරන්න කියන්නේ කියන්නේ අපිට 110 කියන්නේ අවුරුද්දටම 84යි පුතේ 84යි කියන්නේ මාසෙට 7යි නේ අවුරුද්දටම 84යි කියන්නේ 84 12න් බෙදුවාම 7යි 7යි ඔව් 17ක් දාලා තියෙනවා මේක වැරදි ඊට පස්සේ ලීබඩු ෂෙයා පුතේ ලීබඩු 240යි 240ට 110ක් කියන්නේ අවුරුද්දට 24යි එනම් මාසෙට 2යි මාසෙ මැද ගත්තා නම් 1යි ගානක එනවා එහෙමත් ඈ තව තියෙනවා හතරවෙනි ගණනුව මාසයේ අවසානයේ ණයගත් ශේෂය මත 10%ක හානි කරන ලාභ ඉඩ හැරීම. ඉතින් හානි කරන අලාභ කියලාම අපි ලියන්නේ. හානි කරන අලාභ. ඉතින් මට කියන්න හානි කරන අලාභය කීයද? ණයගැතියන්ගෙන් 10%ක්. කීයද ණයගැතියෝ? ණයගැතියන්ගෙන් 10%ක්. හානි කරන අලාභ කීයද කියන්නකෝ මට. ණයගැතියන්ගෙන් 10%ක්. ණයගැතියෝ පුතේ 50 නෙමෙයි. ඔන්න වැරදිච්ච තැන ළමයිට. ණයගැතියෝ 50 නෙමෙයි. පුතේ ඔය 50න් පස්සේ අර බැංකුවට තව 30ක් ලැබිලා තිබ්බ නේද ණයගැතියන්ගෙන්? ප්‍රෝමිලක්කන් දෙකේ අයන්නේ ණයගැතියන්ගෙන් තව 30ක් ලැබිලා තිබ්බේ. 30 අඩු වුණාම ණයගැතියෝ 20යි. 20ට 10%ක් කියන්නේ 2යි. පුතේ ඒක මාසෙට බලන්න ඒක බලන්න දිනේට 2000යි. හරිද? ඒක දිනේට බලන්න. එතකොට දෙකක් පුතේ අහන්න. දැන්ට කීයක්වත් ඉඳ හැරලා නැහැ නේද මුල? නැහැ. එහෙනම් 2යි. කියන්න හානි කරන ලාභ 2යි. දැන් ගොඩාක් කට්ටිය පුතේ ගාන හදනවා අපි මරුවට හැදුවයි කියලා එනවා රිසර්ච් නෑ අයියේ. මේවා පුතේ සමහරක් කට්ටිය 5 දාලා තියෙන්නේ. ෂෙයා කරලා නැහැ. සමහරක් කට්ටිය පුතේ ගාන කලබලෙට විභාගයට ගිහිල්ලා මේ ටික බැලුවා 90 දැම්ම ගාන හැදුවා සුද්ධ ලාභ මෙච්චරයි කියලා දාලා ආවා. ඇවිල්ලා කියනවා ලිව්වයි කියලා. රිසර්ච් නැහැ. දැන් අඩුපාඩු නැතුව හැමදේම තියෙන්න ඕනේ. එහෙනම් වියදම් ටික කියලා බලන්න. 2යි 7යි 9යි 2යි 7යි 9යි 9යි 2යි 11යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 103යි. ඉතින් වියදම් ටික 103යි. වියදම් ටික 103යි.
වියදම් 3 103. එතකොට 5න් 3ක් ගියාම 2යි 1යි 12යි. එක තමයි සුද්ධ ලාභය. එහෙම නැත්නම් ඒක තමයි පුතේ අපේ සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 12යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 12යි. පැහැදිලිනේ? ඒ ගාන ඉවරයි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේ පුතේ මම අර වගකීම් විභාගෙට 4ක් තිබ්බ මම 3යි දාලා ඇත්තේ. හරි. දැන් මම බලලා කියන්නේ. නෑ නෑ අවුලක් නෑ. හරි. ඔගේ හරියටම ආරම්භ. හරි. බලමු එහෙනම් අපි බලන්න අභ්‍යාසංක 48ක් ගල කරමු. 48 කියන්නේ 2019 අගෝස්තු ප්‍රශ්නේ. අවශ්‍ය වන්නේ අංක 1 සිට 10 දක්වා අයිතම් වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කර පෙන්눔 කර එක් එක් අග ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කරන්න. පිටු සැපේදී පහත ආකෘති සමාන ආකෘතියක් භාවිතා කරන්න. වට තියරි පන්ති උගන්නද්දි මේක ගන්නුවේ නෑ පුතේ. නෑනේ. ඔයගලන්ට 20 දී නේද? ඔයගලන්ට ගන්න නැති මේක සමහර විට. මට මතක නෑ. හරි. පුතේ අයිතම ඒකේ පුතේ ශේෂයක් දාන්න කියලා තියෙනවා දැක්කද? හරි. ඔකට අක් ගන්න අඳ ගන්න පුතේ. ඔකට අක් ගාලා පොතේ අඳ ගන්න. හරි. ඔකට අක් ගාලා පුතේ පොතේ අඳ ගන්න. අක් ගාලා අඳ ගන්නකෝ. හරි. එන්දද? හරි පුතේ. වත්කම් 1යි 2යි 3යි 4යි 5යි. වත්කම් 5යි වගකීම් 3යි හිමිකම් 1යි. හරිනේ? අක් ගාලා අඳ පුතේ නම් කරන්න. උඩින් රුපියල් 1000 කියලා ලියන්න ඕනේ. උඩින් රුපියල් 1000
ගම් item අංක වත්කම් පහක් තියෙනවා. හරිද? වත්කම් පහ දීපල පිළිවෙත උපකරණ තොග වෙනද ලැබිය යුතු දෑ කලින් ගෙවූ කුලී මුදල් ඊට පස්සේ වගකීම් තුන හරිද? වගකීම් තුන වෙනදගේ විරුද්ධ උපචිත වියදම් ලද අත්තිකාරම් හිමිකම් ඒ ටික දැම්මනේ. හරි මේ ගානේ තියෙන විශ්වත්වයේ දාමදී මුලින්ම ශේෂ ටික දාන්න කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා ශේෂ අධ්‍යයන ටික ඒගොල්ලෝ දාලා දීලා. ඒ ශේෂ ටික දාන්න. ශේෂය දීපල පිළිවෙත උපකරණ 4500යි. තොගය 600යි. වෙනද ලැබිය යුත්තේ 820යි. හරි. කලින් ගෙවූ කුලී 480යි. මුදල් 610යි. හරි. වෙනද ගෙවිය යුත්තේ 100යි. මුදල් වෙනද ගෙවිය යුත්තේ 100යි. උපයුක්ත වියදම් 90යි. ලද අත්තිකාරම් 240යි. හිමිකම 6580යි. හරිද? 6580යි. දැන් පුතේ අපිට තියෙන ඔය ටික ලියාගෙන යන්න දැන්. හරිද? ගණිතන අංක 1 21 3.31 දින අවසන් වාර්ෂිකයේ මේ ගාන හදන්නේ අපි අප්‍රේල් මාසෙ නේද? 21 අප්‍රේල් මාසෙට ගාන හදන්නේ. නෑ පුතේ මේ වැරද්දුවා. 24 දින ආරම්භ කරන ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරයේ 21 3 කෙනුම්පත් මූල්‍ය ප්‍රකාශ අපිට ඒ කියන්නේ 21 4 අවුරුදු ව්‍යාපාරේ පටන් අරන් 21 3.31 ශේෂ තමයි මේ දීලක් තියෙන්නේ. පුතේ 21 3.31 ශේෂ දීලක් තියෙන්නේ. ඒ කියන්නේ අග ශේෂමයි. මේ වෙලා තියෙන්නේ අවුරුද්දම ඉවරයි. හරිද? අවුරුද්දම ඉවරයි මේ ශේෂත් අරගෙන. ලාභෙත් හොයලා. මේගොල්ලා මේ ගණුදෙනු 10 මග ඇරලා. ඒකයි. ඒ මග ඇරිච්ච ගණුදෙනු 10 තමයි අපි ලියන්න තියෙන්නේ. පුතේ මේ මුල ශේෂයෙන් මේ අවුරුද්දේ අග ශේෂමයි. මේවා වැරදි. ඇයි වැරදි කියන්නේ? මේ ගණුදෙනු 10 ලියලා නැහැ. මේ ගාන එහෙමයි කියන්නේ. 24ක ව්‍යාපාර ආරම්භ කරන බිම ව්‍යාපාරයේ 21 3 කෙනුම්පත් මූල්‍ය ප්‍රකාශන උපුටා ගන්න තොරතුරු. ඔව් මේ අග ශේෂ. ලාභෙත් හොයලා පුතේ 580යි. මූල ප්‍රාග්ධනය 6000යි. ඉතින් අර 19 4ක දින හඳුන්වා දුන් ප්‍රාග්ධනය මේක 24ක හඳුන්වා දුන් ප්‍රාග්ධනය වෙන්න ඕනේ. 24ක හඳුන්වා දුන් ප්‍රාග්ධනය වෙන්න ඕනේ. එතකොට පුතේ ඒ ප්‍රාග්ධනයට ලාභي 580 ක තමයි මේ 6580 තියෙන්නේ. ඒක හරිය ඈ.
හරි. එතකොට පළවෙනි මේ දැන් මගහැරිච්ච ගනුදෙනු 10 අපි ලියන්නේ. මගහැරිච්ච පළවෙනි ගනුදෙනුව බලන්න. 21 3 දින අවසන් වරස්දා දීපල ප්‍රතිඋප කරන ෂෙයා 500ක්. ෂෙයා 500ක් මගහැරලා ලියන්න නැතුව. එහෙනම් දැන් අලුතෙන්ම ලියන්න තියෙන්නේ. මේ දීපල ප්‍රතිඋප කරන ඍණ 500යි. හිමිකම් ඍණ 500. බාන්දු විභාග ප්‍රශ්න මේ 2019 A level කොච්චර සරලද කියලා බලන්න. දීපල ප්‍රතිඋප කරන ඍණ 500යි හිමිකම් ඍණ 500යි. ගනුදෙනු අංක 2 හරිද? ගනුදෙනු අංක 2 21 මාර්තු මාසදා ප්‍රදර්ශනගාරයේ කුලිය 80ක් කලින් ගෙවූ කුලිය ගිණුම ඇතුළත් කර ඇත පුතේ. 21 මාර්තු මාසේ කුලිය ගෙවලා මුදල් බැර කරලා ඒක වියදමක් නම් පුතේ හිමිකම් වලින් අඩු කරන්නේ නැතුව කලින් ගෙවූ කුලිය ඇතුළේ දාලා 80. එහෙනම් මොකද කරන්නේවා? පුතේ මේ කලින් ගෙවූ 480 ඇතුළේ තියෙනවලු මේ අවුරුද්දේ අන්තිම මාසේ කුලිය. ඒක මේ මාසේ වියදමක් නමුත් ඒක වියදමක් විදියට දාන්න නැතුව කලින් ගෙවූ කියන වත්කම් විදියට දාලා. එහෙනම් මොකද කරන්නේවා? මේ කලින් ගෙවූ ඍණ 80යි පුතේ හිමිකම් ඍණ 80යි. කලින් ගෙවූ ඍණ 80යි හිමිකම් ඍණ 80යි. පැහැදිලිද පුතේ? අපැහැදිලි නම් අහන්න. පුතේ කුලිය මේ අවුරුද්දේ අන්තිම මාස කුලිය 80 ගෙවලා මුදල් වලින් අඩු කරලා ඒක කලින් ගෙවූ කුලිය ගිණුමට දාලා. නෑ කලින් ගෙවූ කුලිය නෙමෙයි මේක මේ මාසේ වියදමක්. ඒ නිසා ඔයා කරේ කලින් ගෙවූ කුලිය වලින් අඩු කරලා ඒක මේ මාසේ වියදමක් විදියට ලිව්වා. තුන්වෙනි ගනුදෙනුව 3 විභාග ප්‍රශ්න වලට වෙලා යන්නේ නැහැ කියලා දැක්කද දැන්? 21 මාර්තු මාසෙ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසෙ මේ අගට ඔක්කොම සෙස් ටික අරගෙනනේ 5000ක විදුලි බිල 3.1 මීට ගෙවා හෝ ගිණුම්ගත කර නොතිබිනි. පුතේ මේ අවුරුද්දේ අන්තිම මාසේ විදුලි වියදම් 5 තාම ගෙවලත් නැහැ ලියලත් නැහැ. ඉතින් ලියන්න ඕනේ අපි. ගෙවලත් නැහැ ලියලත් නැහැ. ඉතින් මේ මාසේ විදුලි වියදම් 5යි තාම ගෙවලත් නැහැ ලියලත් නැහැ. එහෙනම් ගෙවන්න නම් මේක වියදමක් නේ. ඒ නිසා හිමිකම් ඍණ 5යි උපරිත වියදම් ධන 5යි. හිමිකම් ඍණ 5යි උපරිත වියදම් ධන 5යි. ඇයි ගෙවලා නැහැ? මේ අවුරුද්දේ අදාළ විදුලි වියදම් 5යි ඒක තාම ගෙවලා නැහැ. හිමිකම් වලින් 5 අඩු කරා. ගෙවුවේ නැති නිසා පුතේ උපරිත වියදම් වලට 5 දැම්මා. හරි? පැහැදිලි නේද? ඊළඟ එක 4 කාලවත් ගැටුනේ නැහැ නේද මේවා? 21 3.31 දින පිරිවේ 80ක ණයට මිලදීගත් භාණ්ඩ ගිණුම් පොත්වල සටහන් කරන 23 කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙන දවසකට කලින් 30ක බඩු ණයට අරන් ලියලම නැහැ. ඉතින් ලියන්න තියෙන්නේ තෝගේ ධන 30යි. තෝගේ ධන 30යි මේ ගෙවුන නිසා වෙළඳ ගෙවිලුද්දය ධන 30යි. වෙළඳ ගෙවිලුද්දය ධන 30යි. ණයටනේ අරන් තියෙන්නේ 5. මේ තේරෙනවද විභාග ප්‍රශ්න කොච්චර සරලද කියලා? දෙවාට එහෙම තමයි ඈ 80යි පුතේ. 30 නෙමෙයි 80යි ඈ 80යි. හරි ඊළඟ එක 5 21 3.31 කියන්නේ අන්තිම දවසට කලින් දවසේ පිරිවැය 200ක භාණ්ඩ 400කට අත්පොත් මුලට විකිණීම ගිණුම් පොත්වල සටහන් කර නොතිබිනි. කෙසේවද ලද චෙක් පත 21 4 කියන බැංකුවේ තැන්පත් කළා. පුතේ ලැබිච්ච චෙක් එක අපි බැංකුවේ දානවා. අපි තාම ලියලා නැහැ. බැංකුවේ දාන එක ලියන්න දෙයක් නැහැ නේ වෙනම. චෙක් එකක් ලැබිලා පුතේ 200ක බඩු 400කට විකුණලා අපි ලියලා නැහැ. ඉතින් අපි ලියන්න ඕනේ එච්චරයි. චෙක් එක ඊට පහුවෙන්ද බැංකුවේ දැම්මයි කියන්නේ අපිට අදාළ නැහැ. කවදා හරි බැංකුවේ දාන්න එපායි. එහෙනම් 200ක බඩු 400කට විකුණලා පස්වෙනි එක තෝගේ ඍණ 200යි. පුතේ මුදල් ලැබිලා චෙක් එකේ මුදල් ලැබුණා කියන්නේ තමයි චෙක් එකක් ලැබුණායි කිව්වේ. තෝගේ ඍණ 200යි මුදල් ධන 400යි. පුතේ හිමිකම ධන 200යි. ලද වට්ටම් දලලාභ ධන 200යි. තෝගේ ඍණ 200යි මුදල් ධන 400යි හිමිකම ධන 200යි. පුතේ මතක තියාගන්න මේ පාඩම් මෙහෙම හුරු වුණාම මෙහෙම තමයි විභාග ප්‍රශ්නේ. ඔයාලට පුතේ දැන් මේකෙත් තව තියෙනවා මේ අර පිරු පහේක. ඔයා දකින්න පුතේ ඔක්තෝබර් මාසෙල් මන් දීලා තියෙන ටියුට් එක ඒකේ තව මේ ප්‍රශ්න තියෙනවා පුතේ අලුත් ඒවා. විශාකගේ වාර විභාග ප්‍රශ්න ආනන්දේ වාර විභාග ප්‍රශ්න ටික හරි තාපුදේ පළාත් ප්‍රශ්න වගේක් තියෙනවා ඒකේ ඒ ටිකත් කරන්න කොහොමද කියලා එතකොට ආට විභාගේ ලේසි ඈ ඒක නෙමෙයි යුද්ධේ නේද හරි ඉතින් තාපු විභාගේට වාට කාල තියෙනවා පුතේ හොඳටම පුහුණු වෙන්න හොඳටම ප්‍රැක්ටිස් කරන්න හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් පුතේ ඈ හරි ඒ නිසා හොඳට මහන්සි වෙන්න ඉකෝන් වලටත් මහන්සි වෙන්න එක විෂයක් විතරක් කරලා එකවුන්ට්ස් විතරක් කරලා වැඩක් නැහැ
ඉකෝන් බේසිස් පුතේ මේ විදිහට මහන්සි වෙන්න ඕනේ. විෂයන් තුනක් මේකේ මහන්සි වෙන්න ඕනේ. හරි. හයවෙනි එක හයවෙනි ගණන බලන්න. පිරිවැය 40ක තොග පිරිවැය 40ක තොග වර්ෂෝල්දී විනාශ වූ අතර එම තොග ආයතන විකිණියක තත්වයක නොතිබෙන. ඒ කියන්නේ සුද්ධ උපලබ්ධියක් නැහැ. විකුණලා ගන්න බෑ මොකද. 40ක බඩු විනාශ වෙලා කෙසේද මෙම ආයතන පිරිවැයට 21 3 තොගේ ඇතුළත්ව ඒවට උපලබ්ධියක් නොතිබෙනි. ඒ 40 මේ තොගේ ඇතුලේ තියෙනවා ඒක හානි වෙලා එන අයින් කළා දාන්න. තොගාගේ කපහැරීම, තොගාගේ ලියහැරීම, තොගේ ඍණ 40යි, හිමිකම ඍණ 40යි. උදේ ඇකවුන්ටින් පේපර් වල වෙලාමදි කියන්නේ බොරු කතාව. වෙලාමදි නෙමෙයි තියෙන විෂය දන්නේ නැති. ඒක දන්නේ නැහැ. ඉතින් කොච්චර වෙලා දුන්නත් මදි ඈ. එතනදී හරිම විෂය ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ නිසා පුතේ හරියට සිලබස් එක ගන්න ගුරුවරයෙක්ගෙන් පුතේ ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි වටින්නේම. අදාළ සිලබස් එක අනවශ්‍ය දේවල් ඉගෙනගෙන වැඩකුත් නැහැ. හරි. 6 ඉවරයි. 7 වෙනි එක ඔන්න ඕක තමයි පොඩ්ඩක් හරි පටලවන්න පටලවන්න තියෙන එකම තැන. ඔය ගණ දෙනුව විතරයි. මේක බැරුණත් අනිත් ටික පුළුවන් නේ. මේක පුතේ අපි දන්න සාමාන්‍ය දේම තමයි. ආයතම 40ක් මිලට ගැනීම සඳහා ගණන් කරු විසින් ඇනවුමක් ඉදිරිපත් කළා දී. කියන්නේ අපෙන් භාණ්ඩ ගන්න ඕඩර් එකක් දාලා එක්කෙනෙක්. එම භාණ්ඩවල විකුණුම් මිල 240ක් වූ අතර මෙම මුදල වර්ෂය තුලදී ලැබී ඇත. මෙම මුදල ලද අත්තිකාරම් ගිණුමේ සටහන් කර ඇත. කෙසේ වුවද මෙම ආයතම් වලින් අඩක් පමණක් 21 3 ගණන් කරුවකට බෙදහැරී ඇති අතර ඒවායේ පිරිවැය 80කි. තවද මෙම බෙදහැරීමට අදාළ කිසි සටහනක් තබා නොමැත. ඉතිරි භාණ්ඩ බෙදහැරිය යුත්තේ ඉදිරි වර්ෂය තුලදීය. උදේ මෙහෙමයි වෙලා තියෙන්නේ. ඔයා බඩු වගේක් විකුණන්නම් කියලා 240ක් අරන්. මේ අවුරුද්දේ බඩු විකුණන්නම් කියලා 240ක් ඔයාට ඇඩ්වාන්ස් හම්බුණා. ඒක ඔයා මුදල් වලට එකතු කරලා මෙන්න මේ අත්තිකාරම් කියන වගකීම ඇතුළේ දැම්මනේ. කවුරු එක්කෙනෙක් වගේ බඩු ගන්නම් කියලා ඔයාට 240ක් දීලා ගියා. මුදල් හර කරා මුදල් වලට එකතු කරා ඒක ඔයාට ආදායමක් විදිහට ගන්න බැස්ස අත්තිකාරම් වලට දැම්ම 240. ඔයා මේ අවුරුද්දේ මේ වයින් භාගයක් දීලා ඒ කියන්නේ කියන්නේ 120කට විකුණලා ඒ වයි පිරිවැය අපිට දෙනවා කීයයි කියලා. ඒ වයි පිරිවැය දෙනවා කීයද? 80යි කියලා. ඒ කියන්නේ ඔයා මේ අවුරුද්දේ 80ක බඩු 120කට විකුණලා එච්චරයි. ඔයාට කලින්ම සල්ලි හම්බුණ 240ක් ඒවලේ බඩු වික්කේ නැහැ. ඔයා මේ අවුරුද්ද ඇතුළත 80ක බඩු 120කට දීලා එච්චරයි. භාගයනේ දුන්නයි කිව්වේ. එහෙනම් මුදේ ඔයා 80ක බඩු 120කට වික්කා. තෝගේ ඍණ 80යි. කීයකටද 120? නමුත් මුදේ 120 වල මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් ලැබිලා ඉවරයි. ඔයා ඒ ටික අත්තිකාරම් වලට දාලා අත්තිකාරම් එතකොට තවදුරටත් 140 නෙමෙයි. අත්තිකාරම් වලින් 20ක් 120ක් අඩු කරන්න. ඒ අත්තිකාරම් වලින් මුදල් වල ලැබිලා තියෙන මුදල් වලට හර කරලා මුදල් වලට එකතු කරලා අත්තිකාරම් ගිණුමට දාලා තියෙන්නේ. ඒතර අත්තිකාරම තවදුරටත් 240 නෙමෙයි. ඒක 120ක් අඩු කරන්න. ඒතර ඔයාලට ලාභයි 40යි. හිමිකම් ධන 40යි. හිමිකම් ධන 40යි. පැහැදිලි නේද? හරිද? 8 වෙනි එක 21 3 28 කියන්නේ මේ අවුරුදු ඉවරෙන දවස් 3කට වගේ කලින් නායකත්ව විසින් 50ක චෙක්පතක් බැංකුවේ ඍජුවම තැන්පත් කර නායකත්වයෙන් ලද 20ක චෙක්පත බැංකුව විසින් 21 3 අගරු කර ඇති බව 21 4 ලද බැංකු ප්‍රකාශනයේ නිතරවුවේ. පුතේ මේ අවුරුද්ද අදාළ මේ අවුරුද්දේ ලැබිච්ච නායකත්වයෙන් ලැබිච්ච චෙක් එක මේ අවුරුද්දේම අගරු වෙලා. ඒක දැනගන්න ඉතින් අවුරුද්ද ඉවරලා දවස් 2 3කට පස්සේ නමුත් මේ අවුරුද්දේම අගරු වෙලා. මේ අවුරුද්දේ නායකත්වයෙන් ලැබිච්ච චෙක් එකේ පුතේ 3.28 ලැබුණා. ඒක 3.31 අගරු වෙලා. ඒ කියන්නේ එයාගේ account එකේ සල්ලි නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ පුතේ? දැන් අපි ඔක මුදල් වලට එකතු කරලා නායකත්වයෙන් අඩු කරලානේ තියෙන්නේ. ආයි එහෙනම් මුදල් වලින් අඩු කරලා 20 මුදල් වලින් අඩු කරලා නායකත්වයන්ට ආයි 20 එකතු කරන්න. මේ මුදල් වලින් අඩු කරලා අපේ චෙක් එක අපි ලැබිච්ච එකක් අගරු නැහැ. ඒක මුදල් අපි එක ලැබුණාම මුදල් වලට එකතු කරලා නායකත්වයෙන් අඩු කරලානේ තියෙන්නේ. ආයි එහෙනම් මුදල් වලින් අඩු කරලා නායකත්වයන්ට එකතු කරා. වට්ටම් මේ මහෝසි කළා නේද? නෑ. 9
තවද 21 3 දින නායකත්වය විසින් 50ක චෙක් පදක් බැංකුවේ ඍජුවම තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශ වලින් අනාවරණය විය. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශ පිළිගෙන මේ මුදල අය කරගත නොහැකි වටිනාකමක් ලෙස කපහැර තිබුණා. මේ නායකත්වයෙන් මුදල් ලැබුණා නිකම් මුදල් ලැබීමක් නෙමෙයි. මේ මොන ලැබීමක්ද? මේ නායකත්වයෙන් ලැබිලා කෙලින්ම එක අපි ලියලා නැහැ. හැබැයි මේක නායකත්වයෙන් ලැබීමක් නෙමෙයි. මොකද්ද මේ ලැබීම? මේක නායකත්වයෙන් ලැබීම. ආපසු ලද බෝල් නැහැ. පුතේ ආපසු ලද බෝල් නැහැ කෙලින්ම අපිට ආදායමක් ඈ. මොකද පුතේ අර එක එක විදිහට එක එක ගුරු පරණ දේවල් උගන්වන්නේ ඔක්කොම මතක් කරන්න. නායකත්වය නගාසිත වෙනවා මුදල් ලැබෙනවා හද්ද පරණ ක්‍රම ඒවා හරියන්නේ නැහැ. මේ කෙලින්ම ආදායමක්. එහෙනම් පුතේ කප බෝල් නැහැ කාපෝ ලැබිලා 50ක. ඒතකොට මුදල් ධන 50යි. 9 මුදල් ධන 50යි. පුතේ ඒක කෙලින්ම අපිට මොකද්ද? ආදායමක්. ඒ නිසා හිමිකම් ධන 50යි. ඒක ආයි නායකත්වයෙන් අඩු කරන්න ඒවා මුකුත් නැහැ. නායකත්වයෙන් සල්ලි හම්බුනා නම් මුදල් වලට එකතු වෙලා නායකත්වයෙන් අඩු වෙනවා. නායකත්ව ප්‍රේෂණ වුණා නම් මේ නායකත්ව ප්‍රේෂණයක් නෙමෙයි. මේ කප බෝල්නේ ආපසු ලැබීමක්. ඒ නිසා මුදල් වලට එකතු කරලා ඒක නායකත්වයෙන් අඩු කරා 50. නෙමෙයි. මුදල් වලට එකතු කරලා ඒක අපේ ආදායමක් විදිහට ගත්තා 50යි. අන්තිම ගනුදෙනුව 10 ව්‍යාපාරයේ විසින් ගෙවූ අයිතිකරුවෙකුගේ දරුවෙකු විභාග ගාස්තු දෙක බැංකු ප්‍රකාශ වලින් එන දරුවෝ අපි ලියන්න නැතුව පුතේ අයිතිකාරයාගේ ළමයෙක් විභාග ගාස්තු ව්‍යාපාර සල්ලි වලින් ගෙවලා මුදල් ඍණ 2යි 10යි ගෙලියන මුදල් ඍණ 2යි හිමිකම් ඍණ 2යි. ඒ මතක තියාගන්න මේ ලකුණු මේක තව කෑල්ලක් තිබ්බා. ලකුණු 40ක් දෙනවා දැන් සමීකරණ ප්‍රශ්නේ. 20 ප්‍රශ්න දැක්ක නේද? හරි එක ප්‍රශ්නයක් තනි කරම. එහෙනම් එච්චරයි මේ ටික එකතු කරන්න පස්සේ යට. ඉතින් මේ කරේ නොලියපු ගනුදෙනු 10 ලියපු එක ඈ. කිව්වම අලුත් ශේෂ ටිකේ ඊවාට අලුත් ශේෂ ටික දේපල ක්‍රියාදුදේ මේ අවුරුද්දේ අගශේෂ ටිකේ 4000 නම ෂේ 500 4500 ෂේ 500 ලියන්න නැතුව ඒකට දේපල ක්‍රියාත 4000යි. මේ අවුරුද්දේ අගශේෂ මේ අග නිවර ශේෂ. මේ අග වැරදි ශේෂ මේ නිවර ශේෂ. තෝගේ කීයද පුතේ? 360යි. පුතේ තෝගේ නිවැරදිව 360යි. කලින් තිබ්බේ 600යි. ඒ සමහරක් බඩු ගත්තේව ලියලා නැහැ, විකුණපුවා ලියලා තිබ්බේ නැහැ. එහෙනම් හරි තෝගේ 360යි. වෙනද ලැබියුත්තේ 840ද? කලින් ගෙවුව ඉඳන් 400ද? මුදල් 1038ද පුතේ? මුදල් 1038යි. හොඳයි. වෙනද ගෙවුද්ද 180ද? 180යි. උපරිත වියදම් 95ක් වෙනවනේ. 90යි 5යි 95යි. එතකොට ලද අත්තිකාරම්බුදේ 240 ලැබුණාට අපි 120ක බඩු දුන්නානේ. එතකොට අත්තිකාරම ඉතුරු වෙන්නේ 120යි. මේකට සල්ලි අපිට හම්බෙලා තිබ්බ එකට නම් බඩු දුන්නා. දැකලා අත්තිකාරම 120ක් විතර ඉතුරු වුණා. හිමිකම කීයද පුතේ? ඔක තමයි නිවැරදි හිමිකම් ශේෂය. දැන් මේක වැරදි. 6243යි. පුතේ මේවා හරියටම ළමයි හදලා තිබ්බනම් හොඳයි. very good ඈ. තියරි පන්තිදී පුතේ මේවා හරියට ඔලුවට යන්නේ නැහැ සමහරක් වෙලාවල් වලදී. එක දවසට එක පොඩි ගානයි පොඩ්ඩයි කරන්නේ. ඒතකොට පුතේ අර ඔලුවට යන්නේ නැහැ. නමුත් දැන් වාට තේරෙනවා රිවිෂන් එකේ ඊට වැඩිය වෙනසක් තියෙනවා වැඩක් වෙනවා කියලා. හරි. එහෙනම් පුතේ ඒ ටිකත් ප්‍රශ්නෙත් ඉවරයි. හෙට අර තීරු 5 පටන් ගන්නවා. හෙට 10 මාට පුතේ වාට ආයි ක්ලාස් තියෙනවා. හෙට 10 මාට ආයි රිවිෂන් ක්ලාස් එක තියෙනවා. එහෙනම් අදට වැට් ටික මෙතනින් ඉවරයි.